අපි ඊළඟට පටන් ගමු. මෙහෙවීමේ මාතෘකාවට අදාළ ඊළඟ කොටස නිබන්ධනයේ 9 වෙනි පිටුව. අභිපේරණය. මම ඔය ඉතිසලත් අවස්ථාවකදී ඔයගලන්ට කිව්වා අභිපේරණය කියලා කියන්නේ සරලව ගත්තොත් යම්කිසි කාර්යයක් කිරීමට පුද්ගලයෙක් තුල කායික හා මානසික පෙළඹවීමක් ඇති කිරීම කියලා. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කරන්න කායිකවත් මානසිකවත් උද්දීපනයක් ඇති වෙන ස්ථානයක් නැත්නම් උද්දීපනයක් ඇති වෙන ක්‍රියාවක් සිද්ධ වෙන්න ඕනේ. දැන් උදාහරණ හැටියට කිව්වොත් වැඩ පරිසරය තුල අධික රස්නයක් තිබේ නම්, දාඩිය දමයි නම්, අධික ഘോഷාවක්, ශබ්දයක් අභ්‍යන්තර හා බාහිර පරිසරයෙන් ලැබෙනවා නම් එතන ඔබට වැඩ කිරීම අපහසුයි. එහෙනම් ඔබට එතන අභිපේරණයක් නෙමෙයි තිබෙන්නේ කුමක්ද? අනභිපේරණයක්. මොටිවේෂන් එකක් නෙමෙයි තියෙන්නේ, ඩිමෝටිවේෂන් එකක් තියෙන්නේ. සමහරවිට ඔබ වැඩ කරන සේවා ස්ථානයේ වායු සමීකරණය කළා ඒක ඔබට දරා ගන්න බැරි මට්ටමේ අධික සීතලක්. සමහරට ඔබට සීතල නිසා ඇතිවෙන විවිධ රෝගාබාධ මතුවෙන ස්ථානයක් නම් ඔබට ඇති වෙන්නේ අභිපේරණයක් නොව අනභිපේරණයක්. ඒතකොට ඔබ වැඩ කරනවා වැඩ කරාට වෙලාවට පඩි ගෙවන්නේ නැත්තම් මොකද සේවකයෙක්ගේ වැඩ කරන දිනවල අමරණීය දවස තමයි පඩි ගෙවන දවස. මොකද සේවකයෙක් දහසක් බලාපොරොත්තු තියාගෙන එදාට වැටුප් ගන්න. ඒ වැටුප් ගන්න එන සේවකයාට එදිනට වැටුප් නොලබේ නම් ඔහු තුල ඇතිවන්නේ කුමක්ද? අනභිපේරණ සිතුවිලි ඇති වෙන්නේ, කලකිරීම. එතකොට වෙලාවට වැටුප් ගෙවනවා නම්, උසස් වීම වෙලාවට ලැබෙනවා නම්, වැටුප් වර්ධක ලැබෙනවා නම් අන්න එතන ඇති වෙනවා මොකද්ද? අභිපේරණය කියන එක. ඒව නැති තැන මොනවද තියෙන්නේ? අනභිපේරණය. සේවකයෙක් වැඩ කරන ස්ථානයේ තියෙන සමාජ පිළිගැනීමත් සේවකයෙක් අභිපේරණයට බලපාන සාධකයක්. කොහෙද ඔබ වැඩ කරන්නේ? අපි තුමු උදාහරණයක් ඇටියට මම අහවල් බැංකුවේ. ඒක ආඩම්බරයෙන් කියන්නේ සමහර අය. මොකද බැංකුවක රැකියාව කිරීම සමාජයේ පිළිගැනීමකට ලක් වෙන තැනක් නිසා. කොහෙද ඔබ වැඩ කරන්නේ? ශ්‍රී ලංකා යුද හමුදාවේ. තව සමහර අය ඉන්නවා කොහෙද වැඩ කරන්නේ? කියන්න අදිමදි කරනවා. සමහරවිට අපි හිතමු සුරාබදු දෙපාර්තමේන්තුවේ. ඒතකොට දැන් සුරාබදු කිව්ව ගමන් බදු කෑල්ල ඇහෙන්නේ නැහැ ගොඩක් අයට, සුරා කෑල්ල තමයි මතක් වෙන්නේ. එහෙම නැත්නම් නගර සභාවේ, අපි දුමු කොළඹ නගර සභාවේ, නැත්නම් දෙහිවල ගල්කිස්ස නගර සභාවේ. දැන් ගොඩක් වෙලාට ඒ වගේ කිව්වහම ගොඩක් අයගේ නහය නිකන් හැකිලෙනවා. ඇයි? ඒගොල්ලන්ගේ මනසේ මැවිලා තියෙන්නේ නගර සභාව කියන්නේ කුණු එකතු කරන තැන, කුණු ගඳ ගන්න තැනක් කියලා. නමුත් ඔබ දන්නේ නැතිවට පළාත් පාලන ආයතනවල වැඩ තියෙන තනතුරු ඉතා වගකීම් සහිත තනතුරු. නමුත් අර ඔබ බලන්නේ ඒ මානසිකත්වයෙන්. අන්න ඒකයි මේකෙන් අදහස් කරන්නේ. ඒකට කෙනෙක්ට තමන් කරන කාර්ය කරන්න සුදුසු කායික හා මානසික. මොකද සමහර අයට මානසිකව වැටෙනවා ඒ කරන්න කියලා සේවා ස්ථානය ගැන විස්තර කරන්න ගියාම තියෙන්න එහෙම බෑ. එතකොට කායික හා මානසික පෙළඹවීමක් ඇති කරනවා නම් අන්න ඒකට අපි කියනවා මොකද්ද? අභිපේරණය කියලා. ඒ ඇවිල්ලා සරල නිර්වචනයක්. බලමු අපි නිබන්ධන පොතේ මම මොනවද ඒ සම්බන්ධයෙන් ඔබට ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. යම් කාර්යයක් කිරීමට කායිකව හා මානසිකව පෙළඹවීමක් ඇති කිරීම අභිපේරණය ලෙස හඳුන්වයි. යම් කාර්යයක් කිරීමට කායික හා මානසික පෙළඹවීමක් ඇති කිරීම අභිපේරණය ලෙස හඳුන්වයි. එතකොට අනභිපේරණය කියන්නේ මොකද්ද? ඕකේ අනිත් පැත්ත. යමක් කිරීමට පුද්ගලයෙක් තුළ කායික හා මානසික පෙළඹවීමක් ඇති නොකිරීම. right? දැන් ඔබ කල්පනා කරලා බලන්න සමහර ඔබ කරන සේවා ස්ථානයේ ඔබගේ පාසලේ නැත්නම් ඔබගේ අසල්වාසීන් අරන් බලන සමහර අසල්වාසීන් අභිපේරණ සාධක සමහර
අසල්වාසීන් අනබිපේරණ සාධක. තව නිර්වචනයක් තියෙනවා පුද්ගලයන් පොළඹවන්නා වූ පුද්ගල අභ්‍යන්තර ක්‍රියාවලියක් යම් පුද්ගලයෙකුගේ අභිප්‍රායයක් තෘප්තිමත් කර ගැනීම සඳහා එම පුද්ගලයා තුළින් ඇතිවන ප්‍රේරණය අභිපේරණයයි. ඊළඟට වෙනම කියලා තියෙනවා අභිපේරණයේ පහසු වීම සඳහා පහත් දැක්වෙන පියවරයන් පහත පරිදි හඳුනාගත හැකිය. ඒක ආකෘතියකින් දක්වලා තියෙනවා. එක තෘප්තිමත් වූ අවශ්‍යතාවය, එක තෘප්තිමත් වූ අවශ්‍යතාවය, දෙක ප්‍රේරණය, තුන ආයාසය, හතර අරමුණු බුදුන් පමුණවා ගැනීම හේවත් තෘප්තිය. මේ ඇවිල්ලා සාමාන්‍යයෙන් අභිපේරණ ක්‍රියාවලියකදී හඳුන ගන්න තියෙන පියවර. ඊළඟට අභිපේරණයයි තෘප්තියයි කියන්නේ එකක්ද දෙකක්ද? අභිපේරණයේ සතු ආයාසයෙන් දැරීමට ඇති කැමැත්තයි. ආයාසය තුලින් ඇතිවන ශාරීරික හා මානසික සහනය තෘප්තියයි. දැන් බලන්න අර අපි ලදරු පාසල යන කාලේ කතන්දර ඉගෙන ගත්තානේ. නරියා සහ මිදි වැල කතාව පොඩ්ඩක් මතක් කරලා බලන්න. කැලේ යනකොට නරියෙක් දැක්කා මිදි වැලක් තිබෙනවා. ඒකේ මිදි හොඳට ඉදිලා කරලා තියෙනවා. නරියට මිදි කන්න ආසයි තුනා. නරියා මොකද කරේ? අත දිග නැහැ. ඉතින් පැන්න. නමුත් කඩා ගන්න බෑ. උස මදි. දැන් බලන්න. තෘප්තිමත් වූ අවශ්‍යතාවයක් තිබ්බා, ප්‍රේරණයක් තිබ්බා, ආයාසයක් දැරුවා. තෘප්තිමත් වූ අවශ්‍යතාවය මොකද්ද? මිදි කන්න ඕනේ. මේකට මිදි කාලා සෑහීමකටපත් වුණා නම් කන්න හිතෙන්නේ නැහනේ. බලලා අනේ හොඳයි කියලා යනවා. ප්‍රේරණය මොකද්ද? මිදි රසයි. ආයාසයක් දැරුවා. රයිට්. හැබැයි යාට මොකද උනේ? අරමුණු බුදුන් පමුණවා ගන්න බැරි වුණා. කඩාගත්තා නම් මොකද තියෙන්නේ? තෘප්තිය. එහෙමනම් අපිට ඕන තරම් උදාහරණ මේකෙදී යොදා ගන්න පුළුවන්. ඉතින් අභිපේරණය කියන්නේ ආයාසයක් දැරීමට ඇති කැමැත්ත, ආයාසය තුලින් ඇතිවන ශාරීරික හා මානසික සහනය තෘප්තිය. නේද? දැන් අපි කෑමක් බීමක් ගැනීම, ගමනක් බිමනක් යෑම, ඇඳුම් පැළඳුම්, සුවඳ විලව් මොන දේ කරත් අවසානයේදී බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මානසික සහනය, තෘප්තිය. හරි ලස්සනයි හරි හැන්සම් ජෙන්ට්ලිමන් හැන්සම් ඔයා නේද අන්න ඒකනේ ඊළඟට නිරෝගීකම අන්න පුද්ගලෙක් බලාපොරොත්තු වෙන දෙයක් නේද? දැන් බෙහෙත් ගත්තා ලෙඩකට, කෑම බීම ක්‍රමානුකූලව ගත්තා, ඔහුට ලෙඩක් නැහැ, දුකක් නැහැ, කරදරයක් නැහැ. මොකක්ද අන්න තියෙනවා? මානසික සහනය, තෘප්තිය. ඒ වුණාට අපි මෙහෙම දෙයක් මතක තියාගන්න ඕනේ. අෂ්ටලෝක ධර්මය මොකද්ද? මේ ලෝකේ අපිට පෙනුනට මතු පිටින් තෘප්තිමත් කියලා ඒ හැම කෙනෙක්ම තෘප්තිමත් නැහැ. ඇයි? තෘප්ති ඔය කියන විදිහට තෘප්තිමත් බව තියෙනවා නම් උවමනා අවශ්‍යතා ඇති වෙන්නේ නැහනේ. එක දෙයකින් තෘප්තිමත් දැන් ඔබට ඉන්න නිවසක් නැහැ. ඔබ කොහොමාරේ ඉඩම් කෑල්ලක් අරගෙන කොහොමාරේ ගයක් හදා ගන්නවා. නමුත් ඔබට කාලයක් යනකොට ඔබගේ තනතුර, ඔබගේ පවුලේ සමාජ සංඛ්‍යාව, ඔබට තියෙන සමාජ පිළිගැනීම, ඒ වගේ දේවල් මත සමහරට මේ ගේ ඔබට මදි වෙන්න පුළුවන්. නේද? මේ ගේ තව තට්ටු දෙකකට හදන්න, වෙන ගයක් හදන්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම යම් දෙයකින් තෘප්තිමත් වෙන්නේ නැහැ. එකක් තෘප්තිමත් වුණාම ඔහු එයින් සැනසෙන්නේ නැහැ. තව ඊට එහා ගිය තෘප්තිමය සාධකයක් වෙත ගමන් කරනවා. ඒක තමයි ස්වභාවය. රයිට්? ආයාසය තුලින් ඇතිවෙන ශාරීරික හා මානසික සහනය තෘප්තියයි. සෑම අභිපේරණයක්ම තෘප්තියකින් අවසන් නොවේ. එය ප්‍රේරණයක් සහිත වුවත් සතේව බලන්න ගන්නට එය ප්‍රේරණයක් සහිත වුවත් නිෂ්ඵල චර්යාවන් මගින් පුද්ගල අවශ්‍යතාවයන් නැති නොවයි. එතකොට සෑම අභිපේරණයක්ම තෘප්තිමත්ව අවසන් වෙන්නේ නැහැ.
ප්‍රේරණයක් සහිතවත් නිෂ්ඵල චර්යාවන් මගින් පුද්ගල අවශ්‍යතාවයන් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් කෙනෙකුට ඌමනාවක් නැති දෙයකින් තෘප්තියක් ඇති වෙන්නේ නැහැ. එයාට ඌමනාවක් නිසා දැන් මට වතුර වීදුරුවක් ඕනේ. කොට දැන් මේ වෙලාවේ මම මෙතන උගන්වනවා මට වතුර වීදුරුවක් ඕනේ. කවුරු කෙනෙක් මට වතුර වීදුරුවක් දැන් ගෙනත් දෙනවා. ගෙනත් දුන්නාම මට මොකක්ද ඇති වෙන්නේ? තෘප්තියක්, ප්‍රේරණයක්. ඇයි මගේ අවශ්‍යතාවය ඊට උනානේ. ඒක නොලැබෙන තාක්කල් මට තියෙන්නේ මොකද්ද? අනබිපේරණයක්. right? කින්දා ඕක මහ ලොකු ගැඹුරු දෙයක් නෙමෙයි සරල මතක තියාගන්න. නැත්නම් අභිපේරණ වූ සේවකයන් සිටින ආයතනයක දැකිය හැකි ලක්ෂණ. සාමාන්‍යයෙන් ඔබ වැඩ කරන ආයතනයක ඔබගේ පාසලේ බලන්න මේ වගේ ලක්ෂණ තියෙන සේවකයෝ ඉන්නවාද කියලා නැත්නම් මේ වගේ ලක්ෂණ තියෙන ඔබගේ යාළුවෝ සේවක මේ ශිෂ්‍යයෝ ඉන්නවාද කියලා බලන්න. නියමිත වේලාවට කලින් සේවයට වාර්තා කිරීම. නියමිත වේලාවට කලින් ඉස්කෝලේ නෑ ඉන්නවද? සමහරවිට 7:30ට ඉස්කෝලේ පටන් ගන්න 7ට විතර ගේට්ටුව ළඟට යනවා. ටිකක් එහාට වෙලා ඉඳලා 7:25ට ඉස්කෝලේ තුලට යනවා. ගොඩක් ඔය දික්කලිසම් අන්දින අයියලා එහෙමනේ කරන්නේ නේද? ඈ? ඉතින් ඒ හැටි දැන් සමහර අය නම් කියලා කෝච්චිය පරක්කු වුණා, බස් එක පරක්කු වුණා. නමුත් ඉතින් ඌමනාවක් තියෙනවා නම් හැමදාම ඒ වෙලාවට යන කෝච්චිය පරක්කු වෙනවා නම් ඌමනාව තියෙන කෙනා ඊට කලින් කෝච්චිය යන්න උත්සාහ කරනවා. මොකද අර කෝච්චිය ගියාම පරක්කු වෙන බව දන්න නිසා. ඉතින් ඔහුට එතන තෘප්තිමත් බවක් නැති හින්දා වෙන්න ඇති. ඔහු හැමදාම පරක්කු වෙලා යනවා. ඔහුම කියන්නේ කෝච්චිය පරක්කු වුණා. සමහරට ඒ කෝච්චිය ගොඩක් අය එන්න පුළුවන් ආයතනයේ වැඩ කරන. ඉතින් ආයතන ප්‍රධානියත් ඒක පිළිගන්නවා. නියමිත වේලාවට සේවයට කලින් නියමිත වේලාවට කලින් සේවයට වාර්තා කිරීම. දුක් ගැනවිලි අඩුවීම. දැන් කෙනෙක් අහයි මොනවද අනේ සේවකයන්ට තියෙන දුක් ගැනවිලි? සේවකයන්ට තරම් දුක් ගැනවිලි වෙන කාටවත් නැහැ. සමහර දැන් ඔබ කල්පනා කරේ මොනවද අනේ අපිට තියෙන දුක් ගැනවිලි? දැන් බලන්න ඔබට තියෙන දුක් ගැනවිල්ල රැකියාවට යන්න ඕනේ, මූණ වහගෙන යන්න ඕනේ. ඊළඟට බස් එකේ ඉස්සර නම් යනකොට ෂීට් එකේ නෝනත් එක්ක ගියා. දැන් නෝනවත් එක්ක බස් එකේ එක ෂීට් එකේ යන්න බෑ. දෙන්නව දෙපැත්තේ දාන්න ඕනේ. නේද? සික්සැක් ක්‍රමයට ඉන්න ඕනේ. එතකොට වෙලාවට දැන් බස් නැහැ. ඊළඟට තව මොනවද තියෙන්නේ ප්‍රශ්න? ඊළඟට එක ළඟ ඉන්න බෑ, ඈත් වෙලා ඉන්න ඕනේ. දැන් කොහේ ගියත් නෝනත් එක්ක මහත්තයා ඉන්න ඕනේ මීටරයක් දුරින්. නේ? ඒතකොට දැන් මොනවද මේ? දුක් ගැනවිලි. ඊට අමතරව තියෙන්නේ අපි හිතමු දැන් ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ මේ දවස්වල ගෙදර. සමහරට අම්මා ඉස්සර නම් කරන්නේ සමහරට අම්මා තාත්තා වැට්ට යනවා. අම්මා ළමයා වරන් ඉස්කෝලේ දානවා. ඉස්කූල් වෑන් එකට දානවා හැන්දෑවට. ඒකෙන් ගෙදර යනවා ආච්චි ඉන්නවා බලා ගන්න. සමහරට ළමයා දැන් ගෙදර දාලා එන්න ඕනේ. උදේ ඉඳන්ම ගෙදර. සුළු අධ්‍යාපනයේ කඩාකප්පල් වෙලා. නේද? එතකොට සමහර ඩේ කියා වැඩ කරන්නේ නැහැ මේ දවස්වල. ඉස්සර නම් කරේ නැන්දම්මත් එක්ක තරහ වෙලා ළමයාව දාලා ආවේ ඩේ කියා එකේ. දැන් ඩේ කියාත් වහලා. දැන් කවුද ළමයා බලාගන්නේ? ඔෆිස් එන්නේ විදියක් නෑ. ඔෆිස් අරන් එන්නත් බෑ ළමයා. මේ තියෙන තත්ත්වය. මේ දුක් ගැනවිලි මිනිසුන්ට තියෙන. සමහර නෝනා වැඩ කරන්නේ ගාල්ලේ, මහත්තයා වැඩ කරන්නේ කැබිති ගොල්ලෑවේ. එහෙනම් ඔන්න ප්‍රශ්නේ. නෝනට මහත්තයා දකින්නත් නෑ, මහත්තයා නෝනා දකින්නත් නෑ. හේතුව මොකද? කොරෝනා නිසා. එන දුක් ගැනවිලි. සමහර ආයතනවල වැටුප් ගෙවලා නෑ මාස ගාණක්. දුක් ගැනවිලි. නේද? හෙට අනිද්දාට ඔබට විවිධ බිල් වර්ග එනකොට ඔබට ඇති වෙන දුක් ගැනවිලි. යකෝ මේ දහස් ගණන් එනකොට මේ පඩිය කොහොමද මේකට ප්‍රමාණවත්ද ගෙවන්න? ගෙවා ගන්න විදියක් නෑ. දැන් ණය වෙන්න වෙනවා. නේද? උගස් කරා නම් කන කරාබරන ඒව බේර ගැනීම සම්බන්ධයෙන් ගැටලු ඇති වෙනවා. අන්න දුක් ගැනවිලි. ඉතින් ඒ හින්දා අපි කාටත් දුක් ගැනවිලි තියෙනවා. ඕනම වැඩ පරිසරයක වැඩ කරනකොට දුක් ගැනවිලි තියෙනවා. ඒක තමයි තිස්සෙම කියන්නේ ඔබ වැඩට යනකොට ගෙදර ප්‍රශ්න ගේට්ටුව ළඟ තියලා යන්න. ඔෆිස් එකේ ඉඳලා එනකොට ඔෆිස් එකේ ප්‍රශ්න ඔෆිස් එකේ ගේට්ටුව ළඟ තියලා එන්න. ඔෆිස් එකේව ගෙදර ගේන්නත් එපා, ගෙදරේව ඔෆිස් ගෙනියන්නත් එපා. මොකද හේතුව ඔබට හොඳ සාර්ථක ජීවිතයක් ගත කරන්න උමනා නිසා. ප්‍රශ්න කියන ඒවා දුක් ගැනවිලි වැඩි වෙන්න ඇති වෙන්නේ මොකද්ද? ස්ට්‍රෙස් එක, ආතතිය. ආතතිය කියලා කියන්නේ ශාරීරිකව මානසිකව ඇති වෙන පිරිහීම, පරිහානිය. කොට ශාරීරිකව හා මානසිකව පරිහානියක් ඇති වෙනකොට මොකද වෙන්නේ? ඔබගේ ප්‍රොඩක්ටිවිටි එක, ඔබගේ මෙහෙයුම් ක්‍රියාවලිය, නිෂ්පාදකතාවය එන හිටිනවා. ඔබගේ හොඳ පර්ෆෝමන්ස් බලාපොරොත්තු වෙන්න බෑ.
ඒ හින්දා හොඳට මතක තියාගන්න දුක් ගෙනවිලි අපි කාටත් තියෙනවා. හැබැයි ඒවා හැකිතාක් අවම කර ගනිමින් කටයුතු කිරීමට අන්න අවශ්‍යයි මොකද්ද? කලමනාකරණය. දැන් මම මේ පන්ති ඇවිල්ලා කරන මටත් දුක් ගෙනවිලි තියෙනවා. නමුත් මමත් ඒවා යම්තාක් දුරකට කලමනාකරණය කරමින් කටයුතු කරගෙන යනවා. ඒක තමයි ස්වභාවය. රටේ නායකයට කොච්චර දුක් ගෙනවිලි ඇද්ද? එතකොට ආයතන ප්‍රධානීන්ට කොච්චර දුක් ගෙනවිලි ඇද්ද? බැංකු ණය ගෙවා ගන්න තියෙනවා, වාහන ෆිනෑන්ස් ගෙවා ගන්න තියෙනවා, සේවක පඩිනඩි ගෙවන්න ඕනේ, EPF PTF ගෙවන්න ඕනේ, විවිධ බිල් වර්ග ගෙවන්න ඕනේ. ඊළඟට මාකට් එක මේ වෙනකොට කඩා වෙලා මාකට් එක නැවත හදා ගන්න ඕනේ දුක් ගෙනවිලි. ඒ හින්දා දුක් ගෙනවිලි අඩු කරගන්න පුළුවන් අවියරු සේවකයන් සිටින ආයතනයක. සේවක ප්‍රවාසිතාව හා පිරිවැටුම අඩුවීම. මොකද්ද ප්‍රවාසිතාව කියන්නේ? අවශ්‍යයි ලියා ගන්න අයිනකින්. ප්‍රවාසිතාව කියලා කියන්නේ නොදන්වා සේවයට නොපැමිණීම. ප්‍රවාසිතාව කියලා කියන්නේ නොදන්වා සේවයේ නොපැමිණීම. පිරිවැටුම කියලා කියන්නේ මොකද්ද? පිරිවැටුම කියලා කියන්නේ බඳව ගැනීම හා ඉවත් වීම අතර තියෙන සම්බන්ධය. හින්දා ආයතනයක් වුණාම අදාපු සේවකයා හෙට එන්නේ නැත්නම් ඒකත් හොඳ ලක්ෂණයක් නෙමෙයි. සේවකයෝ ඉන්න අය දවසින් දවස අස්වැලා යනවනම් ඒකත් හොඳ දෙයක්ුත් නෙමෙයි. එහෙනම් ප්‍රවාසිතාවත් අඩු කරගන්න ඕනේ, පිරිවැටුමත් අවම කරගන්න ඕනේ. හැබැයි අදාපු සේවකයා හෙට වැඩට එනවා, අස්වැල යන එක වලකිනවා. සේවකයාට සුදුසු වැඩ පරිසරයක් ආයතනය තුල තියෙනවා නම්, ඔහුට වෙලාවට වැටුප් ගෙවනවා නම්, වැටුප් වර්ධක ලැබෙනවා නම්, සමාජ පිළිගැනීමක් තියෙනවා නම්, ඔහුගේ සේවය අගයනවා නම්, කරන වැඩ අධික නොවේ නම්, සමහරවිට ඕවර්ලෝඩ් එකක් හරියන්නේ නැහැ. අර මං කිව්වේ කලින් කාර්ය නැඹුරු නායකත්වයේ දැඩි තැන්වල සේවක ප්‍රවාසිතාව පිරිවැටුම වැඩි. මොකද සේවකයා කියන්නේ මිනිස්සෙක් නේ, යන්ත්‍රයක් නෙමෙයිනේ. දැන් යන්ත්‍රයක් නම් ග්‍රීස් ටිකක් ගාලා තෙල් ටිකක් ගාලා මොන හරි කරලා දිගට පාවිච්චි කරන්න පුළුවන්. ඕනනම් එයාගේ යම් ජීව කාලයක් ගිහිලා තමයි අක්‍රිය වෙන්නේ. නමුත් මිනිස්සෙක් කියන කෙනා කායිකවත් මානසිකවත් කරන ක්‍රියාවන් අනුව බොහොම ඉක්මනට වෙහෙසෙනවා. ඔෆිස් එකක වැඩ කරන්නේ මනස වෙහෙසලා. මනස වෙහෙසෙනවා. මේ වෙහෙසෙනවා. කය වැඩ කරනකොට කය වෙහෙසෙනවා. එතකොට ඒකට සරලන ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැත්නම් එයා තුල ඇති වෙන්නේ කුමක්ද? අනබිපේරණය. රයිට්? ඒ හින්දා හොඳ අභිපේරණයක් තියෙන තැන්වල පිරිවැටුමත් අඩුයි, ප්‍රවාසිතාවත් අඩුයි. ඊට ආයතනය හා ගුණත්වයේ අඩුවීම. ඊළඟ එක ගුණත්වයේ අඩුවීම. ගුණත්වයේ අඩුයි කියන්නේ කරන නිමවල ගුණත්වයේ ඉහළ යාම. එතන එක හදා ගන්න ඕනේ. ගුණත්වයේ ඉහළ යාම. ගුණත්වයේ ඉහළ යනවා කියලා කියන්නේ සේවකයා කරන යම් කාර්යයක් තියෙනවා නම් ඔහු උපරිම කැපවීමෙන් කරනවා. ගුණත්වයේ අඩු වෙලා රිජෙක්ට් වෙන ඒවා වලකිනවා. රිජෙක්ට් වෙන ඒවා වලකිනවා. ඇයි? සේවකයා උද්‍යෝගිමත් නිසා. ඔහු අතින් අතපසු වීමක් වෙන්නේ බොහොම කලාතුරකින්. අන්න ඒ නිසා සම්පත් නාස්ති අඩුවීම. ඒතර මං කියුවේ මොනවාද? ගුණත්වයේ වැඩිවීම, සම්පත් නාස්ති අඩුවීම, නව නිර්මාණ බිහිවීම. මොකද සේවකයා තුලින් අලුත් අදහස් ඉදිරිපත් වෙනවා. මොකද ඔහු තෘප්තිමත්. ඔහු බලනවා මේ කාර්ය වඩාත් හොඳින් කරන්න පුළුවන් හොඳම ක්‍රමය කුමක්ද? ඔහු කල්පනා කරනවා. ඇඟලුම් කම්මලක මැෂින් එකෙන් බොත්තම් අල්ලන සේවකයා කාලයක් තිස්සේ ඒ කාර්ය කිරීම තුළ අපි න්‍යායාත්මකව ක්ලෝතින් ඉන්ස්ටිටියුට් එක නැත්නම් ඇඟලුම් අභ්‍යාස ආයතනෙ උගන්වනවා බටන් එක තියන්නේ මෙහිමයි කියලා. නමුත් ඊට වඩා හොඳ ක්‍රමයක් ඒ සේවකයාට හඳුනා ගන්න ලැබේ. සමහර සේවකයා පුරුදු වෙයි. ඒක තමයි නව නිර්මාණය කියලා කියන්නේ. නව අදහස කියන්නේ ඒකයි. මේ සේවකයේ අදහස් ඉදිරිපත් කරනවා. ඉතින් එහෙනම් හොඳ කළමනාකරුවෙක් වුණාම සේවක නැඹුරු, කාර්ය නැඹුරු විශිෂ්ට ආකාරයෙන් පවත්වාගෙන යනකොට ඒ කළමනාකරුවන්ගේ නායකයන්ගේ භූමිකාව හොඳට කරගෙන යන්න පුළුවන්. තව ක්‍රමයක් තමයි මොකද්ද? සේවකයන්ුත් තීරණ ගැනීමේ කටයුතු වලට සම්බන්ධ කරන්න. සේවකයන්ටත් තමන්ගේ අදහස කියන්න ඉඩ දෙන්න. සේවක මතයට සවන් දීමක් කරන්න.
සම්පූර්ණයෙන්ම නෙමෙයි යම් ප්‍රමාණයකට සමන් දීමක් කරන්නේ. එතකොට ඒකේ හොඳ දේ අපිට ගන්න පුළුවන්. අන්න ඒක තමයි අර වෙනස ගැන කතා කරනකොට අපි කිව්වේ නායකයෙක් වෙනසක් දකින්න කෙනෙක් කියලා කිව්වේ අන්න ඒකයි. ඊළඟට නව නිර්මාණ බිහි වෙනවා. ඊළඟට සේවකයන් අභිපේරණය සඳහා බලපාන සාධක මොනවාද? මම ඒකට හිස්තැන් තියලා තියෙනවා. පොඩක් අපි ඒ ගැන බලමු. සේවකයන් අභිපේරණයට බලපාන සාධක මොනවාද? සාමාන්‍යයෙන් සේවකයෙක් අභිපේරණය වෙන්න බලපාන සාධක දැන්ටමත් කීපයක් මම ඔබට කියලා ඇති. ප්‍රධානම දේ નિયમિત වේලාවට වැටුප් ගෙවීම. ඒක අංක 1. අංක 1 નિયમિત වේලාවට වැටුප් ගෙවීම. નિયમિત වේලාවට වැටුප් ගෙවීම. එතකොට මොකද වෙන්නේ? සේවකයා තුළ අභිපේරණයක් ඇති වෙනවා. සේවයේ ඇගීම හා උසස් වීම ලබා දීම දෙවෙනි එක. සේවයේ ඇගීම හා උසස් වීම ලබා දීම. සේවයේ ඇගීම හා උසස් වීම ලබා දීම. මොකද සේවකයෙක් හැමදාම කැමති නැහැ එක තැන ඉන්න. දැන් ඔබ ගිනුම් ලිපිකරු නම් ගිනුම් සහකාර නම් දැන් ඔබ වයස අවුරුදු 20යි ගිනුම් සහකාර නැත්නම් අවුරුදු 22යි ගිනුම් සහකාර අවුරුදු 32ත් ගිනුම් සහකාර නම් එතන සංවර්ධනයක් නැහැ නේද? එතන සංවර්ධනයක් නැහැ. ඉතින් අඩුම ගානේ අවුරුදු 32 වෙනකොට සහකාර ගණකාධිකාරී වෙලාවක්වත් ඉන්න ඕන. අවුරුදු 42 වෙනකොට ගණකාධිකාරී වෙලා ඉන්න ඕන. ඊළාට අවුරුදු 52 වෙනකොට මූල්‍ය කළමනාකරු වෙලා ඉන්න ඕනේ. අවුරුදු 55 වෙනකොට විශ්‍රාම යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් අවුරුදු 65 වෙනකන් ඉන්න මූල්‍ය අධ්‍යක්ෂකවක්වත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක තමයි පුද්ගල සංවර්ධනය කියලා කියන්නේ. හැමදාම එකම තනතුරේ එකම විදියට ඉන්න කියලා මේ ලෝකේ එහෙම ධර්මතාවයක් නැහැ. අපි කවුරුත් කැමති ඉහළට යන්න ඕනේ ඉහළට. ඒක තමයි සංවර්ධනය කියලා කියන්නේ. ඒ හින්දා අපිට දෙවෙනි කරුණ හැටියට ගන්න පුළුවන් මොනවද? નિયમિત වේලාවට වැටුප් ගෙවීම, සේවයේ ඇගීම හා උසස් වීම ලබා දීම. වැටුප් වර්ධක ලබා දීම ඊළඟ එක. වැටුප් වර්ධක ලබා දීම. වැටුප් වර්ධක ලබා දීම. ඊළඟට සේවකයා පහසු ස්ථානවල ස්ථානගත කිරීම. ඊළඟ එක සේවකයාට පහසු ස්ථානවල ස්ථානගත කිරීම. සේවකයාට පහසු ස්ථානවල ස්ථානගත කිරීම. සේවකයාට පහසු ස්ථාන කියන්නේ නිවසේ සිට පැමිණෙන දුර. දැන් සමහරවිට සමහර අය රැකියා ප්‍රශ්නේ ලංකාවේ කොච්චර උග්‍රද කිව්වොත් ගෙවල් තියෙන්නේ වැලිගම නැත්තම් අහංගම නැත්තම් කතරගම තිස්සමහාරාමේ වැඩ කරන්නේ කොළඹ. ඒතකොට දැන් ඒ කෙනෙකුට උදේ හවස යන්න දෙන්න බෑනේ. ඒතකොට ඒ කොළඹ ඉඳන් ඇවිල්ලා මේ නවාතැන් පොලක් හොයාගෙන නැවතිලා රැකියාව කරලා මාසෙන්තිමට බෝඩින් ඇන්ටිට ගාණක් ගෙවලා කඩෙන් කාලා පන්තිත් යනවා නම් ඒවත් ගිහිල්ලා ඔක්කොම කරලා අන්තිමට ගෙදරින් තව සල්ලි කීයක් හරි ගෙනල්ලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් මොනකද්ද තියෙන අභිපේරණය නේද? එහෙම අභිපේරණයක් ඇති වෙන්නේ නැහැ නේ ඔබට. තියෙනදා එහෙම නෙමෙයි ඔබට පහසු ආකාරයකට සමහර නිවසේ සිට හෝ ඥාති නිවසක සිට හෝ තමන්ගේ ගම් පළාතේ සිට රැකියාව කිරීමට තියෙන හැකියාව. ඒකයි මේකෙන් අදහස් කරන්නේ. විශේෂයෙන් අනාගතයේදී ඔබ විවිධ තීරණ ගත්තාම විවිධ සංවිධාන ඇති කරගත්තාම ඔබට අනිවාර්යයෙන් දුරස්ථභාවය කියන එක තියාගෙන ඉන්න බෑ. නේද? දැන් මහත්තයා ගාල්ලේ නෝනා කැපිතිගොල්ලෑ වෙලා නැත්නම් නෝනා ගාල්ලේ මහත්තයා කැපිතිගොල්ලෑ වෙනනම් එතන අනිවාර්යයෙන්ම අසාර්ථකත්වයක් තියෙනවනේ. නේ? ඉතින් එතන දෙන්නටම දෙන්න දුක් ගැනි වලින් පෙළීගෙන ඉන්නවා. ඒතර දෙන්නම වැඩ පරිසර තුල වැඩ කරන්නේ අපෘප්තිය. ඒතර එහෙනම් අපිට හොඳ ගුණත්වයක් හොඳ ප්‍රොඩක්ටිවිටි එකක් ගන්න බෑ. රයිට්? සේවයේ ඇගීමට ලක් කිරීම ඊළඟ එක සේවයේ ඇගීමට ලක් කිරීම.
සේවය ඇගීමට ලක් කිරීම. රක්ෂණාවරණ ලබා දීම. රක්ෂණාවරණ ලබා දීම. සේවකයාට ෆුල් ඉන්ෂුරන්ස් එකක් දාලා තිනවා අපේ ආරක්ෂක අංශවල වගේ හමුදාවේ එයාට ජීවිත රක්ෂණාවරණයක් අවුලේ අයටත් එක අරන් දීලා තියෙනවා. ඉතින් ඒක එක්තරා ආකාරයක තෘප්තියක් නේ. ඊළඟට වැඩ පරිසරයේ තිබෙන ආරක්ෂාව. වැඩ පරිසරයේ තිබෙන ආරක්ෂාව. તો අපිට ඕනනම් ගත හැකි පොදුවේ විවිධ සුබ සාධන පහසුකම් ලබා දීම. විවිධ සුබ සාධන පහසුකම් ලබා දීම. විවිධ සුබ සාධන පහසුකම් ලබා දීම. දැන් අපි ශ්‍රී ලංකා යුද හමුදාව ගත්තොත් එහෙම මේ කියන උදාහරණය එතෙන්ට හොඳටම ආදේශ කරන්න පුළුවන්. ඇයි? ඒ හැම අයෙක්ම තෘප්තිමත් කිරීම සඳහා අනුගමනය කරන ක්‍රමෝපාය. ඊළඟට බලමු අපි අභිපේරණීය නොවු සේවකයන් සිටින ආයතනයක දැකිය හැකි ලක්ෂණ. ඒ කියන්නේ අනභිපේරණීය වූ සේවකයන් සිටින ආයතනයක දැකිය හැකි ලක්ෂණ. අනභිපේරණීය වූ සේවකයන් ඉන්න ආයතනයක දැකිය හැකි ලක්ෂණ. ඒ කියන්නේ අභිපේරණීය නොවු සේවකයන් සිටින ආයතනයක දැකිය හැකි ලක්ෂණ. දැන් අර අභිපේරණීය වූ සේවකයන් සිටින ආයතනයක දැකිය හැකි ලක්ෂණ වලට විරුද්ධ දේ තමයි මෙතන දකින්න තියෙන්නේ. මොනවද? මොනවද? පමාවී සේවයට පැමිණීම. පමාවී සේවයට පැමිණීම. දැන් අතන යන්නේ නියමිත වෙලාවට කලින්නේ. 8ට නම් වැඩ පටන් ගන්න 7යි කාලේ ධම්ම ඔෆිස් එකේ. සමහර අය ඉන්නවා ගිහිල්ලා ලොක්කගේ මැනේජරයාගේ ඇකවුන්ටන්ට්ගේ මේසෙ පිහිදානවා, ටෙලිෆෝන් එක පිහිදානවා, පුටුව පිහිදානවා. දොර ජනෙල් පිහිදානවා. කැපවීම. ඒ කියන්නේ කාර්යාල කාර්යසහායකයා ඉන්නවා. එයා හැන්දෑවේ කරලා ගියා ඒ වැඩේ. නමුත් එහෙම ඉන්නවා කට්ටිය. right? පමාවී සේවයට පැමිණීම. නිෂ්පාදනවල ගුණත්වය පහත වැටීම. නිෂ්පාදන ගුණත්වයේ පහත වැටීම. ඇයි? උන්නත් 10යි මලත් 10යි කියලා හිතාගෙන සේවකයා මොකද කරන්නේ? කලකිරීම වැඩි. ඒ හින්දා ඔහේ අහක බලාගෙන නිදි කිරාගෙන වෙන වෙන දේවල් දිහා බලාගෙන ඔහේ අවුට්පුට් එක යවනවා. ඉතින් සමහරලාට සමහර කෑම් දැන් විශේෂයෙන්ම අපි තුමු ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් කියලා. ඒකට ආහාර හා බීම වර්ග නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් නම් අනිවාර්යයෙන්ම ඒකේ අවුට්පුට් එක ගුණත්වය අන්තර්ගතය ගැන දැඩි සැලකිල්ලක් දක්වන්න ඕන. මොකද හේතුව මේ ආහාර හා බීම වර්ග පරිභෝජනය කරන පාරිභෝගිකයා යම් ආකාරයකින් රෝගාතුර වුවොත් අය ආයතනයේ ඉදිරි නිෂ්පාදන ක්‍රියාවලියට බලපෑමක් ඇති වෙන නිසා. ඉතින් සමහරවිට අපි හිතමු කෑම එකක නැත්නම් බීම එකක කුමන හෝදයක එක හිසකෙස් මොනවා හෝදයක් මොනවා හෝ නරක දෙයක් තිබුණොත් මොකක්ද ඇති වෙන තත්ත්වය? ඇයි එහෙම වෙන්නේ? සේවක නොසලකිල්ලෙන්. සේවක නොසලෙ මොකද දැන් තත්ත්ව පාලනය කරන කෙනා එක හරියට උනන්දුවෙන් උමනාවෙන් කරේ නැත්තම් අවුට්පුට් එකට යන්නේ ඔක්කොම ගුණත්වයේ බාල දේවල්. ඉතින් ක්වොලිටි කන්ට්‍රෝලර් හොඳට මොටිවේට් නම් අවුට්පුට් එකට යන එක වළක්ව ගන්න පුළුවන්. නේද? ඊළඟට නිෂ්පාදනයේ පහත වැටීම. සමහරවිට අවුට්පුට් එක හරියට දෙන්නේ නැහැ. නිෂ්පාදනයේ පහත වැටෙනවා. අවුට්පුට් එක දාන්නේ ආයතනය හා කළමනාකරණයේ විවේචනය කිරීම. ඒ කියන්නේ තැනින් තැනට යන ගමන් මොකද කරන්නේ? ආයතනයේ කළමනාකරණයයි ඔහේ විවේචනය කරනවා. ආපෝ වැඩක් නෑ බං. ඔහේ ඉන්නවා බං. මේ වෙන කොච්චර කරත් ඔච්චරයිනේ. අන්න ඒ වගේ තත්ත්ව ඇති වෙනවා. ඉතින් ඇත්තටම හොඳම දේ මේකයි. සාමාන්‍ය මම දරන මතය තමයි Tamanට වැඩ කරන පරිසරය ගැළපෙන්නේ නැත්නම් ඔබගේ භාෂාවෙන් කිව්වොත් අල්ලන්නේ නැත්නම් ඇලර්ජික් නම් හොඳම දේ තමයි Taman ඒ ආයතනයට සමුදෙලා වෙන ආයතනයක් හොයාගෙන යන්නේ. ඒක විවේචනය කර කර ඉන්න අරකයි. මොකද හරි කෙනෙක් නම් කල්පනා කරන්නේ මෙයා එතන ඉඳගෙන මෙහෙම විවේචනය කරනවා නම් අපි ළඟට ආවත් ඒ කරන්නේත් ඕකම තමයි. Tamanට හරියන්නේ අයින් වුණා. වෙන තැනක් හොයාගෙන ගියා. ඒක හොඳ දෙයක්.
කවදාවත් ඒ ඉන්න තැන විවේචනය කර කර ඉන්න එපා. right? ඊළඟ එක තමයි හදිසි අනතුරු ඇතිවීම, සේවක පිරිවැටුමා ප්‍රවාසිතාව ඉහළ යාම. හදිසි අනතුරු ඇතිවීම, සේවක පිරිවැටුමා ප්‍රවාසිතාව ඉහළ යාම. මේවා සාමාන්‍යයෙන් අභිපේරණයේ නොවු සේවකයන් සිටින ආයතනයක දැකිය හැකි ලක්ෂණ. තව ගොඩාක් කරුණු මෙතන තියෙනවා. නමුත් එච්චරම ලිවීම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඔබට යම්කිසි ආකාරයකින් පොතපතකින් මේවා තව හොයාගන්න පුළුවන් නම් හොයාගෙන සටහන් කරගන්න. ඒකේ කිසි වරදක් නැහැ. මේවා හොයාගන්න තරමට තමයි ඔබගේ දැනුම කියන එක වැඩි වෙන්නේ. හරිද? දැනුම කියන එක වැඩි කරගන්න knowledge is capital. knowledge එක පුළුවන් තරම් වැඩි කරගන්න හැකිතාක් අමතර කියවීම කරන්න. ඊළඟට අභිපේරණීය නොවීමට නැත්නම් අනභිපේරණීය වීමට බලපාන සාධක මොනවද? සාධක තමයි මොනවද? උසස් වී ලබා නොදීම. දැන් ඊට කලින් ඕනනම් ලියන්න පුළුවන් අංක 1 ලියමු. මොකද අංක 1 નિયમિત වේලාවට වැටුප් නොගෙවීම. අංක 1 નિયમિત වේලාවට වැටුප් නොගෙවීම. નિયમિત වේලාවට වැටුප් නොගෙවීම. උසස් වීම ලබා නොදීම. උසස් වීම ලබා නොදීම. උසස් වීම ලබා නොදීම. නිසි පරිදි සේවය ඇගයීමට ලක් නොකිරීම. නිසි පරිදි සේවය ඇගයීමට ලක් නොකිරීම. නිසි පරිදි සේවය ඇගීමට ලක් නොකිරීම. කරන රැකියාවට සමාජ පිළිගැනීමක් නොමැති වීම. කරන රැකියාවට සමාජ පිළිගැනීමක් නොමැති වීම. ඒකට අර මං කිව්වේ දැන් කොහෙද වැඩ කරන්නේ? අපි තුමු ඔබ ගණකාධිකාරී, රජයේ ගණකාධිකාරී. කොහෙද වැඩ කරන්නේ? දෙහිවල ගල්කිස්ස නගර සභාව. ඒ නගර සභාව කිව්වහම මොකද්ද මතක් වෙන්නේ? නහය හැකිලෙන එක නෙවෙන්නේ. නේද? දැන් කිව්වොත් පළාත් පාලන ආයතනය කියලා අන්න පිළිගැනීමක් තියෙනවා නේද? ඒකනේ දැන් ඔය නගර සභාව වලට පාලනය වෙන මේ සුසාන භූමි තියෙනවා. දැන් ඒකේ තියෙනවා උද්‍යාන පාලක ඉන්නවනේ බාරෝ ඉන්න කට්ටිය. දැන් එහෙම කියනකට වඩා කොහෙද වැඩ කරන්නේ? නිසල ආරණ, නිසල විමන. ඒකේ පොඩි ගතියක් තියෙනවා. නාමේ කනත් වැඩ කරනවා කිව්වම බලන්නේ කොනිත්තලක් බලන්න මේ හොල්මනක්ද කියලා. ඈ අන්නේ ඒක වලකිනවා. ඒක ඉන්නේ කරන රැකියාව. දැන් අපි කොහෙද වැඩ කරන්නේ? බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ. දැන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අලුගෝසුවා කිව්වම මොකක්ද ඇති වෙන මානසිකත්වය? නේද? අන්න ඒකයි කරන රැකියාවට තියෙන සමාජ පිළිගැනීම. මම ඒකේ නමත් වෙනස් කරන්න පහුගිය කාලේ උත්සාහ කරා. ඒ නම නැතුව වෙන නමකින් හඳුන්වන්න. අන්න ඒකයි. කරන රැකියාවට සමාජ පිළිගැනීමක් නොමැති වීම. ඒ නිසා අතෘප්තිය කියන එක ඇති වෙන්න පුළුවන්. තවන උදාහරණ මම සාමාන්‍ය කියන්නේ කොහෙද වැඩ කරන්නේ? බැංකුවේ. මොන බැංකුවේද? දැන් ලංකා බැංකුව, මහජන බැංකුව හරි මොනවා හරි කිව්වොත් ඒ පිළිගන්නවා. නමුත් ජාතික ලේ බැංකුවේ කිව්වම මූණ ලැබුල් වෙනවා. ඒක තමයි කතන්දරේ. හරි? ඊළඟට වැඩ පරිසරයේ තිබෙනා වූ අනාරක්ෂිතභාවය. right? වැඩ පරිසරයේ තිබෙනා වූ අනාරක්ෂිතභාවය. වැඩ පරිසරයේ තිබෙනා වූ අනාරක්ෂිතභාවය. වැඩ පරිසරයේ තිබෙනා වූ අනාරක්ෂිතභාවය. ඊළඟට වැටුප් වර්ධක ලබා නොදීම. වැටුප් වර්ධක ලබා නොදීම. මම ඉතින් කලින් ලිව්වා නේද? નિયમિત පරිදි වැටුප් නොගෙවීම. නැත්නම් નિયમિત වේලාවට වැටුප් නොගෙවීම. වැටුප් වර්ධක ලබා නොදීම. වැඩවල පවතින සංකීර්ණ බව. මම කලිනුත් කිව්වා. වැඩවල පවතින සංකීර්ණ බව. වැඩේ සංකීර්ණ, අමාරුයි, කරන්න අමාරුයි. ඒ ඔන්නේ වගේ හේතුත් බලපානවා මොනවටද? අනවිපේරණයක් ඇති වෙන්න. අවිපේරණයක් ඇති නොවෙන්න. right? හරි. එන්න පොඩ්ඩක් ඕවා ගැන අවධානය යොමු කරන්න. මට මතක හැටියට ওই වගේවත් පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවල පිටින් විට ඇවිල්ලා තියෙනවා.
මේ සම්බන්ධයෙන් විවිධ අදහස් හා මත ඉදිරිපත් කළා තියෙනවා. දැන් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ අභිපේරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කළා තියෙන න්‍යායන් කීපයක් කතා කරන්න. එයින් ප්‍රධානම න්‍යාය තමයි ගොඩක් අපේ විභාගවල අහලා තියෙන එකක්. ඒබ්‍රහම් මාස්ලෝගේ, සමහර අය මාස්ලෝ කියනවා, මැස්ලෝ කියනවා ගේ අවශ්‍යතා පෙළ ගැසුම් න්‍යාය. ඒබ්‍රහම් මාස්ලෝගේ අවශ්‍යතා පෙළ ගැසුම් න්‍යාය. ඉතින් මේ න්‍යාය ඔබට පුළුවන් 10 වෙනි පිටුවේ බලන්න. මොහු විසින් මේ න්‍යාය ඉදිරිපත් කිරීමේදී මූලික උපකල්පන කීපයක් පදනම් කරගෙන ඇත. පුද්ගලයන්ට දැඩි උවමනාවක් ඇති අතර ඒවා යම් ආකාරයක පෙළ ගැස්වීමක් ඇති අතර තෘප්තිමත් වූ උවමනාවක් තවදුරටත් පුද්ගලයන්ගේ අභිපේරණ කාර්යයක් නොවන අතර එක් අවශ්‍යතාවයක් තෘප්තිමත් වූ විට එම අවශ්‍යතා සැපේ පහළ මට්ටමේ අවශ්‍යතා තෘප්තිමත් වූ විට පමණක් ඉහළ මට්ටමේ අවශ්‍යතා උවමනා ඉටු කිරීම පහළ මට්ටමේ උවමනා අවශ්‍යතා තෘප්තිමත් වීම තිබෙන විකල්ප ප්‍රමාණයට අනුව විකල්ප ප්‍රමාණය වැඩි වීම. ඒ කියන්නේ දැන් මේ න්‍යායේ මූලික ලක්ෂණ කීපයක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉබ්‍රහම් මැස්ලෝගේ අපි පොඩ්ඩක් ඒක ඉරි ඇඳ ගමු මෙන්න මෙහෙම. ගන්න පොඩ්ඩක් ඒබ්‍රහම් මැස්ලෝගේ අවශ්‍යතාව පෙළ ගැසුම් න්‍යාය. ඒකෙදි මෙහෙම තියෙනවා. මොහු විසින් මෙම න්‍යාය ඉදිරිපත් කිරීමේදී මූලික උපකල්පන කීපයක් පදනම් කරගෙන ඇත කියලා කියනවා. ඔබ ඉරි ඇඳ ගන්න උපකල්පන කියන වචනය. මොනවද යගේ උපකල්පන විභාගයකට අහන්න පුළුවන්නේ. මැස්ලෝ ධූරාවලිය ඉදිරිපත් කිරීමේදී ඒබ්‍රහම් මැස්ලෝ විසින් ඉදිරිපත් කර ඇති මූලික උපකල්පන 3ක් නම් කරන්න. නැත්නම් අහනවා ප්‍රශ්නයක් උපකල්පනයක් නොවන්නේ මින් කුමක්ද? උපකල්පනයක් වන්නේ උත්තර 4ක් දෙනවා හරි උත්තරේ තෝරන්න. නැත්නම් උපකල්පනයක් නොවන්නේ 4ක් දෙනවා නොවන එකක් තියෙනවා. ඒක හොයන්න. එහෙනම් අනිත්‍යව වනේ ඒවා. එහෙනම් අපිට එතන ප්‍රශ්නයක් හදන්න පුළුවන්. ප්‍රශ්නයක් හැදෙනවා. දැන් බලන්න පාඩම් කරනකොටත් අන්න එහෙම පාඩම් කරන්නකෝ. නේද? අපිම ප්‍රශ්නේ හදනවා, අපිම උත්තරේ කල්පනා කරනවා. ප්‍රශ්නයක් නැත්නම් ප්‍රශ්නයක් හදනවා. මම කිව්වනේ මේ මතකද මම දැන් මේ කලින් වැඩසටහනේදී කිව්වා මම දැන් ප්‍රශ්නයක් කියන්නේ මොකද්ද? සත්‍ය දෙයි අපේක්ෂිත දෙයි අතර තියෙන පරතරය. නොගැලපීම. මම කිව්වා මේ ලෝකේ ප්‍රශ්නයක් නැතිව මේ ලෝකේ උත්තරයක් නැති ප්‍රශ්න නැහැ. හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා. එහෙම කිව්වනේ. හරි. ඔව්. right? මේ උත්තරයක් තියෙනවනේ. right? ඒ හින්දා හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා. right? ඒ හින්දා බලමු උපකල්පන මොනවද කියලා. පුද්ගලයන්ට දැඩි උවමනාවක් ඇති අතර ඒවා යම් ආකාරයක පෙළ ගැස්වීමක් තිබීම. ඊළඟට තෘප්තිමත් වූ උවමනාවක් තවදුරටත් පුද්ගලයන්ගේ අභිපේරණ කාර්යයක් නොවන අතර එක් අවශ්‍යතාවයක් තෘප්තිමත් වූ විට එම අවශ්‍යතා සැපෙයි. ඊළඟ එක පහළ මට්ටමේ අවශ්‍යතා තෘප්තිමත් වූ විට පමණක් ඉහළ මට්ටමේ අවශ්‍යතා උවමනා ඉටු වේ. පහළ මට්ටමේ උවමනා අවශ්‍යතා තෘප්තිමත් කිරීමට තිබෙන විකල්ප ප්‍රමාණය අනුව තිබෙන විකල්ප ප්‍රමාණය වැඩි වීම. අන්න ඒ වගේ එතන අපිට කරුණු 4ක් විතර මේ ඡේදය තුල තිබෙනවා. ඊළඟට මැස්ලෝ ධූරාවලිය ඉදිරිපත් කළා තියෙනවා. මේක ගොඩක් අය පුරුදු වෙන්න. මේක අවශ්‍යයි විභාගෙට. වෙලා තියෙන්නේ ගොඩක් අය විශේෂයෙන්ම මේ අලුත් පරපුර මේවා අඳින්න ගියාම 1 2 3යි 4යි 5යි 1 2 3යි 4යි 5යි මේ ධූරාවලිය ගොඩක් අය නම් කරන්න ගියාම වරද්ද ගන්නවා. සමහර අය නම් කරන්නේ උඩ ඉඳලා පල්ලෙහාට. ඉතින් වැරදිනේ. හරිද? ඒ හින්දා මේ ධූරාවලිය පහළ සිටිනට ගමන් කිරීමක්. මේකේ අවස්ථා දෙකක් තියෙනවා. මේ ඔබගේ නිබන්ධනයේ ඉදිරිපත් කරලා තියෙනවා. මේ දෙක පහළ මට්ටමේ අවශ්‍යතා මේ තුන ඉහළ මට්ටමේ
අවශ්‍යතා කියලා වර්ග කරලා තියෙනවා. ඉතින් මැස්ලෝගේ මේ ඉදිරිපත් කිරීම ඒ කාලේ හැටියට තිබ්බ හොඳම ඉදිරිපත් කිරීම මේක එක්තරා දුරකට අදටත් වර්තමානයේටත් ප්‍රායෝගිකව ගැලපෙනවා. ඔබ කල්පනා කරලා බලන්න ඔබට මේ වගේ පෙළ ගැස්මක් නැද්ද කියලා. ඉතින් මැස්ලෝ කියන්නේ මොකද්ද? පුද්ගලයෙක්ට මුලින්ම ඇති වෙනවලු මොකද්ද? මූලික අවශ්‍යතා. මූලික අවශ්‍යතා බලන්න ඒක මම දක්වලා තියෙනවා. ඒකට ශාරීරික අවශ්‍යතා කියලාත් කියනවා. right? භෞතික අවශ්‍යතා කියලාත් කියනවා. මොනවද ඒකට දීලා තියෙන්නේ? මූලික අවශ්‍යතා. එහෙම නැත්නම් භෞතික අවශ්‍යතා. එහෙම නැත්නම් ශාරීරික අවශ්‍යතා. ඔන්න පුද්ගලයෙක්ට තියෙන මූලික දේ. අපි කාටත් තියෙන මූලික අවශ්‍යතා මොනවද? ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම්, බෙහෙත් වගේ දේවල්. දැන් මේ දවස්වල බලන්න අපිට තියෙන මූලික අවශ්‍යතා මොනවද? අපි වෙන මොනවා ගැන හිතන්නේ නැහැ. කන්නේ මොනවද? නේ දැන් සමහරවිට ඔබ නිවසට වෙලා ඉඳගෙන සද්දයක් ඇහෙනකොට බලලා ඔන්න බිත්තර ත්‍රිවිල් එක, පොල් ලොරිය, එළවලු ලොරිය නේද? ඔන්න ඔබගේ මූලික අවශ්‍යතාවනේ. සල්ලි ලොරියක් තමයි ඔබ බලාපොරොත්තු වෙමින් ඉන්නේ. දැන් සල්ලි ලොරියක් එනවද? එන සල්ලි ලොරියක් එනවනම් සල්ලි ලොරියෙන් සල්ලි දෙනවා. ඒ ඔක්කොම වියදම් කර කර බඩු ගන්නවා. ඒතකොට ඔබ එතන තෘප්තිමත්. ඔබ 3 මාසයක් නෙමෙයි ඔබ සදාකාලිකම ගෙදරට වෙලා නිරෝධායන වෙන්න කැමති වෙනවා. ඒ දේ සිද්ධ වෙනවා නම්. ඔබත් කැමති මාත් කැමති. මූලික අවශ්‍යතා අපි කාටත් තියෙනවා. right? බෙහෙත් අවශ්‍යයි. නැත්තම් බෑ. සමහරට බෝ නොවන රෝගයක් නම් තියෙන්නේ. සමහරට ජීවිත කාලෙටම බෙහෙත් ගන්න ඕනේ. බෙහෙත් ගත්තේ නැත්නම් ලෙඩේ උස්සන්න වෙනවා. අන්න අපිට අවශ්‍යතාවය. දැන් පහුගිය කාලේ මේ වගේ අවශ්‍යතාව තිබෙන ගොඩක් අය හමු වුණා නේද? සමහර අය පාරේදී ගියා බෙහෙත් හොයාගෙන පොලිසිය වලින් අල්ලගත්තා. පැරණි තුණ්ඩු ගෙනා ඉතින් එන ප්‍රශ්න නේද? අන්න මූලික අවශ්‍යතාවය. ඉතින් මැස්ලෝ කිව්වේ ඒකයි. අපි කාටත් තියෙන. ඔබට ඉන්න ගයක් දොරක් නැහැ. තාම කුලියට ඉන්නේ නම් ඔබට කියලා ඉඩමක් කරන් නිවසක් සාදා ගැනීම. මොකද්ද මූලික අවශ්‍යතාවය? දැන් ඒකේ ඊටුණයි කියමුකෝ. එතනින් ඔබ නවතින්නේ නැහනේ. එතනින් එහාට මොකද්ද ඔබට ඇති වෙන්නේ? ආරක්ෂක අවශ්‍යතාවය. මොකද්ද ආරක්ෂක අවශ්‍යතාවය කියන්නේ? ආරක්ෂක අවශ්‍යතාවය කියන්නේ මොකද්ද? මම හිතන්නේ මේ පැහැදිලිව පේනවා ඇති ආරක්ෂක අවශ්‍යතාවය කියලා කියන්නේ. ආරක්ෂක අවශ්‍යතාවය කියලා කියන්නේ ගේ වටේ කැමරා හයි කරගන්න එක නෙමෙයි. රැකියාවේ ස්ථිරත්වය. දැන් ඕනම දෙයක් කරගන්න ගියාම දැන් අපි හිතමු අපේ පන්තියේ මේ කට්ටිය විශේෂයෙන් අපේ තරුණ පරපුර දැන් මොනවා හෝ සම්බන්ධයක් ඇති කරගෙන ගෙවල් වලට ආරංචි වුණාම ඉතින් ඔහොම කරලා අන්තිමට ගියේ ගමන් අහන පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? AT පාස්ද කියලා අහන්නේ නැහැ. AT ෆයිනල් පාස්ද? තව මොනවද තියෙන ක්වොලිෆිකේෂන් ඕව අහන්නේ නැහැ. මොකද ඒක වැදගත් අපිට වැදගත් වුණාට අපි ගැන ඇල්මක් උනන්දුවක් දක්වන ඇයට ඒක වැදගත් නැහැ. ඔය ළමයාගේ රස්සාව මොකද්ද? ඒකදී ඔබට ඍජු උත්තරයක් තියෙනවා කියන්නේ. මම ඇකවුන්ටන්ට්. නැත්නම් මම අහවල් තැන මම මේ තනතුර දර මම ඔඩිටර් විගණක කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. නැත්නම් ඔබ එතනදී කියන මොනවද කරන්නේ? මේලා මොනවද කරන්නේ? රස්සාව මොකක්ද? මම ආනම්මනම් කරනවා. මොනවද ආනම්මනම්? බයින් ඇන් සෙලින් කරනවා. මොනවද බයින් ඇන් සෙලින්? සමහරට අපි તો මිරිස් කුඩු පැකට් කරලා විකුණන එක. මිරිස් කුඩු පැකට් කරනවා. ඉතින් මිරිස් කියන එක ඇහුන්නේ නැහැ. කුඩු පැකට් කරලා විකුණනවා කියලා තමයි ඇහුන්නේ. තේම හරියන්නේ නැහැ. රයිට්? තේින්ද ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ නොබියව තමන් කරන රැකියාව තනතුර කියන්න ආඩම්බරෙන් කියන්න වැඩ කරන තැන කියන්න එකපාරට අපි තුන් ඔබ පළාත් පාලන ආයතනයක රැකියාව කරන්නේ ඔබ එකපාරට කියන්න එපා නගර සභාවේ කියලා. ඒක නහමක නහය කියනවා කියලා. ඔබ කියන්නේ මම වැඩ කරන්නේ පළාත් පාලන ආයතනයේ ගණකාධිකාරී. කොහෙද? දෙහිවල ගල්කිස්ස නගර සභාවේ. අන්න එතකොට පොඩ්ඩක් ඒක ඇකිලෙන එක අඩු වෙලා යනවා. right?
සමාජ රැකියාවේ සුරක්ෂිතතාවය. රැකියාව ඊට පස්සේ අහන ප්‍රශ්නේ මොකද්ද? දැන් කරන මොකද්ද ඔය ළමයා කරන්න කියලා ඊළඟට අහන්නේ ජොබ් එක ස්ථිරද පර්මනන්ට්? අන්න වැඩේ. තාම නෑ තාම එල්බෝට් කිව්වොත් එහෙම ඉවරයි වැඩේ. ඔව් ජොබ් එක පර්මනන්ට්. නැත්නම් අපි තුමු ඔබ වැඩ කරන්නේ කොහෙද? දුම්රිය දෙපාර්තමේන්තුවේ. රැකියාව විශ්වද ඔව් විශ්‍රාම වැඩ සහිතයි. ආයි කියපු ගමන් පැනලා ළමයි හැමෝම කැමතිනේ. මොකද ජොබ් එක ස්ථිරයි. කොහෙද වැඩ කරන්නේ? බැංකුවේ. කොහෙද? BOC. කිව්ව ගමන් නැත්නම් RDB ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ. රජයේ කිව්ව ගමන් ටක් ගාලා පිළිගන්න. කොහෙද වැඩ කරන්නේ? මහා බැංකුවේ. අන්න සමාජයේ පිළිගන්න. අන්න ඒකයි. ඒ හින්දා ආරක්ෂක අවශ්‍යතාවය කියන එක ඊළඟට ඇති වෙනවා. ඒතකොට ඉන්න ගෙයක් දොරක් නැතුව හිටියා. කොහොම හරි මූලික අවශ්‍යතාවය ටික ඉටු කරගත්තා. ඊට පස්සේ රැකියාවේ ස්ථිරත්වය, සමාජ පිළිගැනීමක් ඇති කර ගැනීම, ආර්ථික ස්ථාවරත්වය ඒකත් අවශ්‍යයි. දැන් ජොබ් එක පර්මනන්ට් කියන්නේ මාසෙට ඉන්කම් එකක් තියෙනවා. දැන් බලන්න සමහර පුද්ගලික ආයතන මේ දවස්වල වහලා මාස 3ක් වහලා පඩි නැහැ. පඩිත් නැහැ මුකුත් නැහැ අන්ත අසරණ වෙලා. දැන් ත්‍රිවිධ රස්සාව කරන අය, කුලී වෑන්ඩත කැබ් සර්විස් කරන අය, කෑම කඩ පවත්වාගෙන යන මිනිස්සු දැන් මේ ඔක්කොම අනාථයිනේ. නමුත් ඔබ මාසික විශ්‍රාම වැටුප් ලබන රජයේ රැකියාවක් කරා නම් වහලා තිබ්බත් පඩි, වහලා තිබ්බත් පඩි. කොහේ ගියත් රජයේ සේවකයාගේ පඩිය නොගව හිටියේ නෑනේ නේද? ඔබ දකින්නේ නැතිනේ. වෙලාවට කලාවට පඩි ගෙව්වා. රජයේ පාසල ගුරුවරුන්ට වෙලාවට පඩි ටික බැංකු account වලට ආවා. විශ්‍රාමිකයින්ට ආවා. මොන බලන්න මිනිසුන් බලාපොරොත්තු වෙන දේවල් දැන් අම්මලා තාත්තලා ගෙවල් වල ඇති මේවා බලාගෙන තේ ඔබගේ දුවට පුතාට කියන්න මේ කතාවේ ඇත්ත නැත්ත මොකද්ද කියලා. එතකොට බය නැහැ. අරම වුණාම ඉතින් අරයාගෙන් ඉල්ල ගන්න, මෙයාගෙන් ඉල්ල ගන්න, අන්තිමට නෑදෑයින්ටත් එපා වෙනවා, සහෝදර සහෝදරයන්ට එපා වෙනවා. හැමෝටම එපා වෙනවා. Taman ළඟ මිල මුදල් කියන එක යහමින් තියෙනවා නම් ඒ හැම කෙනෙක් වටාම ඕනම කෙනෙක් ඒක රාශී වෙනවා. ඒක තමයි ස්වභාවය. මිල මුදල් නැති වෙනකොට වෙන්නේ ඔක්කොම ටික අයින් වෙලා යනවා. ඒ කියන්නේ එහෙමනම් මතක තියාගන්න මුදල් කියන සාධකයේ අභිපේරණ සාධකයක්. දෙයියන්ගේ මල්ලි සල්ලි. නේද? සාමාන්‍යයෙන් කියන්නේ මැරිච්ච මිනිස්සු දිවදික් කරනවලු සල්ලි දැක්කා. ඒ වගේ තමයි. බල්ලෝ නොකෑවට සල්ලි තියනවා නම් ඕනෑම අභිපේරණ සාධකයක් ඇති වෙනවා. ඕනෑම තෘප්තිකර සාධකයක් සාර්ථක කරගන්න පුළුවන්. ආරක්ෂක අවශ්‍යතාවය නම් මතක තියාගන්න ඉන්න ගයක් තොරක් තිබ්බට මදි කරන ජොබ් එකේ ස්ථිරත්වයත් ආර්ථික ස්ථාවරත්වයකුත් ඇති කරගන්න ඕනේ. ඉතින් ඔබ ඒකෙනුත් තෘප්තිමත්. ඊළඟට මොකක්ද ඇති වෙන්නේ? ඇති වෙනවා ඊළඟ අවශ්‍යතාවය. දැන් කෙනෙක් අහයි මේව ඇති වෙනවද? ඇති වෙනව નિરાයාසයෙන්. ආයාසයක් ඕනේ නැහැ નિરાයාසයෙන්. සමාජ අවශ්‍යතා. සමාජීය අවශ්‍යතා. සමාජීය අවශ්‍යතා. මේව નિરાයාසයෙන් ඇති වෙන්නේ. ආයාසයක් ඕනේ නැහැ. එයි දැන් ඔබට ඉන්න ගෙයක් දොරක්. අපි හිතමු පොඩි ගෙයක් වර්ග අඩි 750 ගෙයක් හදාගත්තයි කියමු. යම් කිසි කෙනෙකුට හිසට සෙවණක් හිතට නිවණක්. මුකුත්ම නැති කෙනෙක්ගේ මූලික අභිප්‍රායෝගනේ හිසට සෙවණක් හිතට නිවණක්. එතකොට ඔන්න නැති වෙනවා මූලික අවශ්‍යතාවය. ඒකේ හිටුණාම ඔන්න ජොබ් එක ආදායම් මාර්ගය. ඒකේ වුණාම සමාජ අවශ්‍යතාවය. ඇයි? දැන් හැමෝම අහනවා ඔයා බැඳලාද? ඔන්න ප්‍රශ්නේ. දැන් ඔබට ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ කාටද? සමාජයට. ඇයි? එතන බලාපොරොත්තු වෙනවා ආදරය, මිත්‍රත්වය, සබැදියාව, සමාජ අවශ්‍යතාවයට වීම, ආදරය අවශ්‍යතාව හඳුනා ගැනීම යන ආදී. ඔයා බැඳලාද? නෑ. දැන් වයස කීයද? 35. තාම බැඳලා නෑ. මොකද බඳින්න බැයිද? ඔන්න ප්‍රශ්නේ. ඔබට ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ කාටද? සමාජයට. සමාජ අවශ්‍යතාවය. එහෙනම් සමහර අවස්ථාවල ඔබ කටයුතු කරන්නේ ඔබගේ අවශ්‍යතා පරිදි නෙවෙයි සමාජීය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා. ඒකත් ඉටු කරගත්තයි කිමු කොහෙන් හරි අවාසනාවන්තයෙක් කරගහගත්තා. හරි ඒකත් හරි. සමාජ අවශ්‍යතා හරි. ඊට පස්සේ මොනවද ඇති වෙන්නේ? ගරුත්ව අවශ්‍යතාවය. ගරුත්ව අවශ්‍යතාවය. මොකද්ද ගරුත්ව අවශ්‍යතාවය කියන්නේ? දැන් අහනවා සිසු අයගේ ගරුත්වය. සිසු අයගේ ගරුත්වය පිළිගැනීම. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම දැන් අපි තුමු දැන්
මාතෘත්වය, පීතෘත්වය කියන්නේ ගරුත්වය ලැබෙන අවස්ථාව. හරිද? අපි තුම ඔබට තනතුර මත තිබෙන පිළිගැනීම. දැන් අපි තුම ඔබ ආයතනයේ මේ වෙනකොට ගිනුම් ලිපිකරු, මේ වෙනකොට සහකාර ගණකාධිකාරී. දැන් ඔබට මොකක්ද තියෙන්නේ? ගරුත්වයක් තියෙනවනේ. අහවල් ආයතනයේ අහවල් ගණකාධිකාරී. අන්න අපේ ඇකවුන්ටන්ට් මහත්තයා. අන්න පුද්ගලයෙක් බලාපොරොත්තු වෙන දේ. දැන් ඒකත් ඉටුණයි කියමුකෝ. ඊට එහා ගිය එකක් තියෙනවා මොකද්ද? ස්වයං පරිපූර්ණ අවශ්‍යතාවය. අන්න එක සටහන් කරගන්න. ස්වයං පරිපූර්ණ අවශ්‍යතාවය. ස්වයං පරිපූර්ණ අවශ්‍යතාවය. ස්වයං පරිපූර්ණ අවශ්‍යතාවය නැත්නම් ආත්ම පරිපූර්ණ අවශ්‍යතාවය කියලාත් කියනවා. ආත්ම පරිපූර්ණ අවශ්‍යතාවය කියලාත් කියනවා. ස්වයං පරිපූර්ණය කියලාත් කියනවා. රයිට්? කෙනෙක් බලාපොරොත්තු වෙන දේ. හැබැයි මැස්ලෝට වැරදිච්ච එකම තැන ඔන්න ඔච්චරයි. මේ මැස්ලෝ කියන හැම එකක්ම හරි. හරිද? හැබැයි වැරදිච්ච තැන තමයි ස්වයං පරිපූර්ණත්වය කියන්නේ මොකද්ද? මොකද පුද්ගලයෙක් දැන් ওই කියන විදියට මෙතනදී මේකත් ඉටු කරගත්තාම මෙතනින් එහාට එයා සෑහීමකටපත් වෙන්න එපායිනේ. නමුත් මනුස්ස ස්වභාවය මොකද්ද? කොච්චර උවමනා අවශ්‍යතා ඉටු කරගත්තත් එයින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. නේද? එයින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. නැත්තම් ඉතින් දෙපාරක් ජනාධිපති වෙලා තුන්වෙනි පාරක් උත්යන්න හදයි. ඒක තමයි ස්වභාවය. ඒක තමයි ස්වභාවය. ඉතින් එහාට යහ කොහෙද තියෙන්නේ ඈ? දැන් අපි සාමාන්‍ය බුද්ධ ආගමේ හිටිය කියන්නේ නිවන් යන්න. එහෙම දෙයක්ද කියන එක එතන ගැටලුවක් තියෙනවා. ඒක මැස්ලෝගේ දුරාවලියට තියෙන විවේචනයක්. මැස්ලෝගේ දුරාවලියට තියෙන විවේචනයක් හැටියට හඳුනා ගන්න පුළුවන්. අපි ඒක පස්සේදී බලමු. ඊළඟට මේ න්‍යායයේ තිබෙන මූලිකාංග, මූලික ලක්ෂණ කීපයක් බලමු අපි. අවශ්‍යතාවල පෙළ ගැස්මක් තිබීම. බලන්න. අවශ්‍යතාවල පෙළ ගැස්මක් තිබෙනවා. හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. තව විවේචනයක් තියෙනවා. මේ එක පෙළ ගැස්මක ඉඳලා නැත්නම් එක අවශ්‍යතාවයක ඉඳලා තව අවශ්‍යතාවයකට ගමන් කිරීමේදී සංක්‍රාන්ති කාලයක් ගත කරනවාද නැත්නම් කොහොමද ඒක වෙන්නේ කියන එක ගැන පැහැදිලි කිරීමක් නැහැ. ඉතින් දැන් ඔබට කියන්න තියෙන දේ තමයි මේ මැස්ලෝ කියන කෙනා කියපු දේ වැරදි නෑ. නමුත් ඒ කාලේ හැටියට යා කියපු දේ හරි. ඒක තමයි ඒ කාලේ දීප හොඳම දේ. ඉතින් පස්සේ කාලෙදී හිටපු සමහර අය ඒ න්‍යායන් අධ්‍යයනය කරමින් ඉන්නකොට ඒකේ අඩුපාඩු දැක්කා. දැක්කම විවේචනය කරා. ඉතින් විවේචනය කළා මොකද කරන්නේ? අලුත් අදහසක් දුන්නා. අලුත් න්‍යායක් ආවා. ඔන්න ඒ න්‍යාය ටික දවසක් යනකොට ඒකේ අඩුපාඩු දකින්න තව කෙනෙක්. ඔන්න විවේචනය කරා. ඕම තමයි මේ න්‍යායන් සංවර්ධනය වෙගෙන යන්නේ. මොකද එතකොට එමනම් ඒ කාලේ හැටියට හොඳම නිර්වචනය. රයිට්? ඊළඟ දෙවෙනි එක උමන අවශ්‍යතා තෘප්තිමත් නොවීම නිසා පුද්ගලයන් ඒවා ළඟා කර ගැනීමට යොමු වීම. උමන අවශ්‍යතා තෘප්තිමත් නොවීම නිසා පුද්ගලයන් ඒවා ළඟා කර ගැනීමට යොමු වීම. රයිට්? ඇත්තනේ උමන අවශ්‍යතාවයක් තෘප්තිමත් නොවුණා නම් ඒවා ළඟා කරගන්න යොමු වෙනවා. ඊළඟට මිනිසාගේ පැවැත්ම සම්පූර්ණ කර ගැනීමෙන් ක්‍රමක්‍රමයෙන් මිනිස් අවශ්‍යතා ක්‍රමානුකූලව ඉහළ අවදානම් වෙත පෙළඹේ. අවශ්‍යතා තෘප්තිමත් වූ විට අභිපේරණකාරක සාධක වැදගත් නොවීම. ඒ කියන්නේ යම්කිසි තෘප්තියක් ලැබුණාම ඒ තෘප්තිය එතනින් ඉවරයි. දැන් ඔබට ඉන්න තැනක් නැති ඉන්න තැනක් හොයාගත්තාම ඒක එතනින් ඉවරයිනේ. ඒ ඔබ බලන්න ජොබ් එක ස්ථිර කරගන්න. ඒක එතනින් ඉවරයිනේ. ඊට පස්සේ බලන්න උසස් සීන් ගන්න. අන්න එහෙමනේ යන්නේ. හරි. හැබැයි ඉතින් තව දෙයක් තියෙනවා මේ මැස්ලෝට කරපු විවේචනය. දැන් මෙහෙම ගමන් කරනකොට දැන් ගරුත්වයේ වගේ තැන් වගේ එනකොට ගොඩක් වෙලාට ගොඩක් අයට නැවත මුල් අවශ්‍යතා ඇති වෙනවා. හැබැයි ඇති වෙන්නේ ඊට වඩා ටිකක් එහාට ගිහිල්ලා. කලින් තිබ්බ தත්ත්වය අභිබවා ගිහිල්ලා ඇති වෙන්නේ. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් මං කියවනේ මට මූලික අවශ්‍යතාවය ඉන්න ගෙයක් දොරක් හොයා ගැනීම හිතට සෙවණක් හිතට නිවණක් කියලානේ මං කිව්වේ. දැන් ඒක හදාගෙන ඉතින් කොහොම හරි ඉඳගෙන පෞල් පන්සල් වෙලා ළමයි දැන් සංඛ්‍යාවත් වැඩි දැන් කාමර දෙකයි තියෙන්නේ අපි තුමු ගෙදර ඉඩමදි දැන්. අයිතික දැන් මම ගණකාධිකාරී. එතකොට දැන් මට මේ පුංචිගේ මට තියෙන පිළිගැනීම නෑ. ඒක ඔෆිස් එකත් කල්පනා කරනවා යකෝ මේක මේ හුඬුවක් වගේ ගියක් ඇතුළේ ඉන්නේ. අන්න එහෙම මත තියෙනවානේ. අර අපි කියන්නේ සෝබනේ කියන එක.
අද කාලේ ඒකත් අවශ්‍යයි නේ. පුද්ගලව මනින මිමි තියෙනවනේ. එයාගේ කාර් එක, එයාගේ ෆෝන් එකේ වටිනාකම, කාර් එකේ වටිනාකම, එයාගේ ආතේ දාලා තියෙන මුද්දේ වටිනාකම, බ්‍රේස්ලට් එකේ වටිනාකම, චේන් එකේ වටිනාකම, එයාගේ ගෙදර වටිනාකම. උවත් අද සමාජයේ අපිව මනින මිමිනේ. නේ? ඉතින් දැන් ඔන්න මේ අවස්ථාවේ ඉන්නකොට මේ ගේ මදි වෙන්න පුළුවන්. ඒකට මෙයා කල්පනා කරන්න පුළුවන් එක්ක මේ ගේ කඩලා තට්ටු තුනට ගෙයක් හදන්න. අපි තුමු තට්ටු තුනකට ගෙයක් හැදුවා 3 ආකාරයකට. එහෙම නැත්නම් මෙයා කල්පනා කරනවා වෙන ඉඩමක් අරගෙන හොඳ ලොකු ගෙයක් හදන්න. මේ වාහනේ විකුණලා වෙන වාහනයක් ගන්න. මේ සමහර අය නම් ඉතින් මේ නෝනායින් කළ වෙන නෝල ගන්නත් බලනවා. ඉතින් ඒක නම් ඉතින් ඉච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒක තමයි ඉතින් සාමාන්‍යයෙන් වෙන්නේ. ඒ කෙනෙකුට ඒ தත්ත්වයට ආවම මෙයා මදි වෙන්න පුළුවන්. ඒක යථාර්ථය. ඉතින් හින්ද අන්නේ ගැටලුව මේකේ එයා කියන්නේ නැහැ. කවුද මැස්ලෝ කියන්නේ නැහැ. හරිද? අන්න ඒකත් විවේචනයක් හැටියට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට මේ න්‍යාය සංවිධානයට වැදගත් වීමට හේතු කියලා තියෙනවා. මම ඒ හේතු පොඩ්ඩකින් කියන්නම්. බලමු විවේචන ටික දැන් අර මම කියු විවේචන ටික නැද්ද කියලා. ස්වයං පරිපූර්ණත්වයෙන් වලින් තවත් අවශ්‍යතා තිබීම. මේකට එහා තවත් තියෙන්න පුළුවන්. ඒක කියලා නෑ. පුද්ගලෝමනා අවශ්‍යතා තෘප්තිමත් නොවූ විට පුද්ගල චර්යාවන් කෙසේ වේද යන විග්‍රහ නොකිරීම. ඒ කියන්නේ දැන් අපි තුමු මේ අවශ්‍යතාවයක් ඉටු කරගන්න බැරි උනායි කියලා. දැන් අපි තුමු අපිට ඉන්න ගෙයක් දොරක් තියෙනවා, රස්සාවකුත් තියෙනවා. හැබැයි පරස්තාවක් හරි ගියේ නෑ. දැන් වයස අවුරුදු 45යි. දැන් මොකද්ද ඔබගේ මානසික තත්ත්වය? ඔබ මොන වගේ තැනක ඉන්නවද කියන එක මේකේ පැහැදිලි වෙන්නේ නැහැ. ඒ කියන්නේ යම් අවශ්‍යතාවයක් ඉටු කරගන්න ඕනේ කෙනෙකුට ඒක ඉටු කරගන්න බැරි වුණාම වෙන්නේ මොකද්ද කියන එක ගැන මැස්ලෝ සඳහන් කරලා නැහැ. ඒක මැස්ලෝට තියෙන එක විවේචනයක්. මැස්ලෝ කරපු ඉදිරිපත් කිරීම එක දෝෂයක් ඒක. ඊළඟට මිනිසාගේ ප්‍රයත්න සම්පූර්ණ කර එක් අවශ්‍යතාවයක සිට අනෙක් අවශ්‍යතාවයට මාරු වීම අපැහැදිලි වීම. අර මං කිව්වේ සංක්‍රාන්තිය පැහැදිලි නෑ. ඊළඟට සෑම සේවකයෙකුටම අභිපේරණයට හේතු වන සාධක සමාන නොවීම. ඒ කියන්නේ දැන් අපි හිතමු රාණි සුමනා සේපාල තුන්දෙනෙක් ගත්තොත් රාණිගේ පෙළ ගැස්මත් සුමනාගේ පෙළ ගැස්මත් සේපාලිකාගේ පෙළ ගැස්මත් සිරිපාලගේ පෙළ ගැස්මත් ඔය මං කියපු ඔක්කොගෙම පෙළ ගැසුම් එක වෙන්නේ නැහැ. එහෙම එක වෙනෝ නම් අති ඇඟිලි පහ සමාන වෙන්න ඕනේ. එහෙම වෙන්නෙත් නැහැ. ඒ හින්දා පස් දෙනාගේ පෙළ ගැසුම් පහක් වෙන්න පුළුවන්. අපි හැමෝටම මේ මූලික අවශ්‍යතාවය නොතිබෙන්න පුළුවන්. දැන් සමහර ඔය ඉහළ පැලැන්තිය ඔය සමහර අපි කියන්නේ වලව් පැලැන්තිය, රදල පැලැන්තිය ලංකාවේ සමහර දේශපාලනයට එන්න සමහර අය නායකයෝ වෙන්න එන අය මෙතන ඉඳලා එන්නේ නැහනේ. මේ හරියෙන් එන්නේ. මොකද දේශපාලනය කිරීම ඔහුට සමාජයේ ගරුත්වය ලැබීමට හේතුවක්. එච්චර. එයා බලාපොරොත්තු වෙන්නේ ඒක. ඒ සමහර අය බලන්න රජයේ ඉහළ තනතුරු දරලා විශ්‍රාම ගිහලා අන්තිමට දේශපාලනයට ගිහිල්ලා නා ගන්නවා. ඇයි යන්නේ? අර ගරුත්වයේ බලාපොරොත්තු වෙන්නේ. ඒගොල්ලෝ පටන් ගන්නේ මේ හරියෙන්. ඒතකොට මෙහෙන් නෙමෙයි. යන්නේ ඒකත් මේකට තියෙන විවේචනයක්. ඒක තමයි මේකෙන් මේ කියන්නේ සෑම සේවකයෙකුටම අභිපේරණයට හේතු වන සාධක සමාන නොවේ. right? ඊට පස්සේ නම් අපි බලමු අර උඩින් මම පොඩ පස්සේ බලන්නම් කියලා කතා කරපු කරුණ මේ න්‍යාය සංවිධානයකට වැදගත් වීමට හේතු. පොඩක් අපි ඒක ලියා ගන්න බලමු. මේ න්‍යාය සංවිධානයකට වැදගත් වීමට හේතු. මෙහිදී හඳුනාගත හැකි හේතු කීපයක් ඇත. මෙහිදී හඳුනාගත හැකි හේතු කීපයක් ඇත. අපි කරුණු වශයෙන් බලමු. 1 පුද්ගල අවශ්‍යතා පහසුවෙන් හඳුනා ගැනීමට හැකියවීම. පුද්ගල අවශ්‍යතා පහසුවෙන් හඳුනා ගැනීමට හැකියවීම. පුද්ගල අවශ්‍යතා පහසුවෙන් හඳුනා ගැනීමට හැකියවීම. පුද්ගල අවශ්‍යතා පහසුවෙන් හඳුනා ගැනීමට හැකියවීම.
පුද්ගල අවශ්‍යතා පහසුවෙන් හඳුනා ගැනීමට හැකියවීම, අවබෝධ කර ගැනීම පහසු වීම. මොකද මේ න්‍යාය යම් තාක් දුරකට ඉදිරියේදී එන න්‍යායන් එක්ක බැලුවාම තේරුම් ගන්න පුළුවන්. මොකද මේකට ආකෘතියක් තියෙනවා, යම් කිසි ඉදිරිපත් කිරීමේ රටාවක් තියෙනවා. අන්න ඒ නිසා අවබෝධ කර ගැනීම පහසු වීම. ඊළඟට පොදු පිළිගැනීමක් තිබෙන නිසා යොදා ගැනීම පහසු වීම. පොදු පිළිගැනීමක් තිබෙන නිසා යොදා ගැනීම පහසු වීම. කළමනාකරන කාර්යයන් සඳහා පහසු වීම. කළමනාකරන කාර්යයන් සඳහා පහසු වීම. කළමනාකරන කාර්යයන් සඳහා පහසු වීම. පුද්ගලයන්ගේ අවශ්‍යතා ඊළඟ එක පුද්ගලයන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව ලබා දීම තුළින් පුද්ගලයන්ගේ හැසිරීම සංවිධාන අරමුණු ඉටු කර ගැනීම පිණිස යොමු වීම. පුද්ගලයන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව ලබා දීම තුළින් පුද්ගලයන්ගේ හැසිරීම සංවිධාන ඉටු කර ගැනීම දෙසට යොමු වීම. right? ඒ කියන්නේ සාමාන්‍ය විභාගයට අහන්න පුළුවන් ශාස්ත්‍ර. කොහොමත් ඔබ මේ න්‍යායේ ආකෘතිය හොඳට බලා ගන්න. මොකද යම් පැහැදිලි කිරීමක් කරන්න කියලා කිව්වොත්, සාකච්ඡා කරන්න පැහැදිලි කරන්න කියලා කිව්වොත් මේ ආකෘතිය ඇඳලා නම් කිරීම හරි වැදගත්. මතක තියාගන්න පහළ ඉඳලා ඉහළට යන්නේ කොටස් දෙකක් තියෙනවා. මේකත් හරි වැදගත්. ඉහළ මට්ටමේ හා පහළ මට්ටමේ කියන එක කරොත් ඒක මම හිතන්නේ වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට හේතු වෙනවා. මොකද අර ලියලා කියනකට වඩා ආකෘතියක් තුලින් විශාල තොරතුරු ප්‍රමාණයක් අපිට ඉදිරිපත් කිරීම කරන්න පුළුවන්කමක් තියෙන නිසා. මොකද ඉදිරියේදී ඇති වෙන මේ අනිකුත් න්‍යායන් ගත්තොත් දැන් ERG න්‍යාය වගේ න්‍යායන්, ක්ලේටන් ඇල්ඩර්ෆර්ගේ න්‍යාය, ඒ න්‍යායන් එක බැලුවාම සංසන්දනය කිරීමුත් කරන්න තියෙනවා. ඒ හින්දා මේ ආකෘතිය වැදගත් වෙනවා. පොඩ්ඩක් බලා ගන්න. ඒක හරි. අපි ඊළඟ න්‍යාය පොඩ්ඩක් බලමු. මම නැවත වාරයක් සීක් ඇදවනවා මේ වැඩසටහන අතරතුරත් මම කරන පන්ති දෙකේ යම් පරතරයක් තිබෙනවා. සමහර පන්තියක මොනෝ එක පන්තියකට මම මේ T2 කියන නිබන්ධනය ලැබෙන්න සැලැස්සුවා. තව එක පන්තියකට මම හිතන්නේ ඒක හම්බුනේ නැහැ. මම දන්නේ නැහැ පස්සේදී හම්බුණාද කියලා. ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් T2 සම්බන්ධයෙන් මෙහෙවීම මාතෘකාව තියෙන T2 නිබන්ධනය සම්බන්ධයෙන් අපේ කළමනාකාරීත්වය අමතන්න. ඔබට අවශ්‍ය පහසුකම ලැබේවි. මෙන්න මේක හොඳට බලන්න. T2 ඔබට ලැබේවි. ඒක තමයි කරගෙන යන්නේ. මොකද පන්ති දෙකේම පොඩි වෙනසක් තියෙන නිසා මම පහුගිය මම හිතන්නේ මාතෘකාවක විතර වගේ වෙනසක් තිබෙනවා මොන හෝ පන්තියක. ඒ හින්දා ඒකේ යම් ගැටලුවක් ඇති වෙන තමයි මේ කාටත් පොදු වෙන විදිහට මේ පාඩම කරගෙන යන්නේ.
ඊළඟ කරුණ තමයි ඔබ විභාග ප්‍රශ්න පත්‍ර ටික මගේ විෂයට අදාළව සොයා ගන්න. මම එදා ඉඳන්ම කිව්වා හොයා ගන්න කියලා. ඔබට මේ දැනට ලබා ගැනීමට අපහසු නම් වැඩි වෙසක් ගන්න ඕනේ අපේ AAT ආයතනයේ වෙබ් අඩවියට යන්න. ඒකේ පාස් පේපර්ස් කියන එක තෝරගන්න. එතන තියෙනවා සිංහල දෙමළ ඉංග්‍රීසි පේපර්ස් දාලා. ඉතින් ඔබට සිංහල පේපර්ස් ටික අපේ මේ අදියරට අදාළව තෝරගත හැකි 2020 ජනවාරි ඉඳලා ආපස්සට තියෙන ටික ගන්න පුළුවන්. ඒක මම හිතන්නේ ඔබේ ජංගම දුරකථනයට හරි කමක් නැහැ. අරගෙන නැත්නම් print out ගන්න පුළුවන් නම් එහෙම හරි අරගෙන තියාගන්න. නිතරම මේ පාඩම් ටික මගේ සටහන් මම ගොඩක් හදලා තියෙන්නේ විභාගයේම ඉලක්ක කරලා. ඒ හින්දා මේ ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලිවීමේ කාර්ය ඔබ ඇත්තටම ස්වේච්ඡාවෙන්ම අවංකව කරන්න. මම හිතන්නේ අම්මලා තාත්තලා බලන් ඉන්නවා නම් ඒකට ඔබේ දරුවන්ව යොමු කරන්න මම කාරුණික ඉල්ලීමක් කරනවා. මොකද මේ විෂුවල් එකක් බැලුවා කියලාම නෙමෙයි අපි ක්‍රියාවෙනුත් මේක කරන්න ඕනේ. රයිට්? එහෙනම් ප්‍රශ්න පත්‍රය අරගෙන ඒ අදාළ කොටස් තියෙනවානේ. දැන් අපිට ඒ කොටස පැත්තකින් තියමු ඉරිගහන B හා C D කොටස් තියෙනවානේ. දැන් ඒකේ ලියන්න පුළුවන් තැන් තියෙනවා. මගේ දැන් මම කලින් පාඩමෙත් ඒක පැහැදිලි කරලා දුන්නානේ ඔයගොල්ලන්ට. ඒ තැන් අරගෙන ප්‍රශ්නය අංකේ දාලා අවුරුද්දයි මාසේ දාලා අඩුම ගානේ පොත බලාගෙන හරි කමන්නේ උත්තර ටික ලියන්න. උත්තර ටික හදන්න. ප්‍රශ්නෝත්තර ටික හදන්න. එතකොට නිකම්ම ඔබට මේ සටහන් ටික පාඩම් වෙලා ඉවරයි. හරිද? මොකද දැන් අපිට තිබෙන මේ බැරියර්ස් ටික ඔක්කොම ඉවත් වෙලා නැවත යථා තත්ත්වයටපත් වෙනකොට විභාග ටික වෙලාවට තියයි තරඟකාරීත්වයේ වැඩි රයිට්. ඉතින් හින්දා විවිධ දේවල් එනවා. එතකොට මේ හැම එකක්ම ඊට පස්සේ එක්ස්කියුස් කරන්න බෑ ඔයගොල්ලන්ට. හරිද? අපිට එහෙම කරගන්න එහෙම බෑ. ඉතින් හැම කෙනෙක්ම අපිට නොපෙනුනාට සමහරට ඔබට නොපෙනුනාට ඔබේ අනික් කෙනා ඔබට වඩා දැඩි වෙසක් ගන්නවා පුළුවන්. හොඳ තරඟකරුවෙක් වෙන්න පුළුවන්. හින්දා මතක තියාගන්න ඔබ විතරක් නෙමෙයි මේ විභාගයේ තරඟකරුවා. තවත් තරඟකරුවෝ 100,000 ගාණක් මේ මුළු ලංකාවෙම ඉන්නවා. ඉංග්‍රීසි මාධ්‍ය, සිංහල මාධ්‍ය, දෙමළ මාධ්‍ය මේ තුනෙන්ම ඉන්නවා තරඟකරුවෝ. ඔබ ඒ තරඟකරුවන් අතර තවත් එක තරඟකරුවෙක් පමණයි. ඒ හින්දා හොඳ තරඟයක් දෙන්න. මොකද අපි IAS ආයතනයේ ළමයි හොඳ තරඟකරුවෝ. හොඳ තරඟයක් දෙන්න නම් අනිවාර්යෙන් ඔය කියන උපදේශ ටික පිළිපැදලා පුළුවන් තරම් විභාග පේපර්ස් එක්කම ගැටෙන්න උත්සාහ කරන්න. මම හිතනවා මේ තිබෙන නිබන්ධන ටික ප්‍රමාණවත් ඔබට ඉදිරි කටයුතු සඳහා අපි ඉදිරියේදී තව අවශ්‍යතාවයේ පරිදි ඒවා කරනවා. අපි බලමු එහෙමනම් දෙවෙනි න්‍යාය අභිපේරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන න්‍යාය. ඒ න්‍යාය තමයි ERG න්‍යාය. මම කලින් කිව්වා වගේ ERG න්‍යාය. මේක ඉදිරිපත් කරන්නේ කවුද? ක්ලේටන් ඇල්ඩර්ෆර්. ක්ලේටන් ඇල්ඩර්ෆර් මේ සටහන් කරලා තියෙනවා. ක්ලේටන් ඇල්ඩර්ෆර්. එතකොට මෙයා මේක ඉදිරිපත් කරන්නේ මේ මැස්ලෝගේ ධූරාවලිය විවේචනය කරලා. මොකද ඒ කාලේ ඉතින් මිනිස්සුන්ට නිකන් ඉන්න බෑ. අද වගේම තමයි. කෙනෙක් යම් දෙයක් කිව්වට පස්සේ අපේ විපක්ෂය වගේ හැම වෙලාවෙම බාන්නේ ඒක අනිත් පැත්ත. ඒක ඌව අර මං කිව්වේ අර කකුලෝ කතන්දරේ දැන් මේ බැලුවාම දැන් ලංකාව විතර නෙවෙයි ලෝකෙත් ඉඳලා තියෙනවා. මං කිව්වනේ දැන් ලංකාවේ කකුලෝ අපනයනය කරනකොට පෙට්ටියේ දාලා
මැස්ලෝ ධූරාවලියේ සමාජ අවශ්‍යතා ERG න්‍යායයේ සම්බන්ධතා අවශ්‍යතා වලට සමාන වීම. මැස්ලෝ ධූරාවලියේ ගරුත්වය හා ආත්ම පරිපූර්ණය ERG න්‍යායයේ වර්ධනය පිළිබඳ අවශ්‍යතාවයට සමාන වීම. ඔන්න ඔය කියන සමානකම් තුන හඳුනා ගන්න පුළුවන්. කොයි හැරි අයිනකින් ඔය ඉඩ තියෙන තැනින් පල්ලෙහා ඉඩ තියෙනවනේ. අසමානකම් කියලා ලියන්නේ. මොනවද තියෙන අසමානකම්? මොනවද තියෙන අසමානකම්? ඔබට දකින්න තියෙන ප්‍රධාන අසමානකම් මොකද්ද මේකේ? මැස්ලෝ ධූරාවලියට නිශ්චිත ආකෘතියක් තියෙනවා. හැබැයි ERG න්‍යායට ආකෘතියක් නැහැ. නිකන් දල සටහනක් විතරයි තියෙන්නේ. එහෙනම් එක විවේචනයක් මොකද්ද ලියන්න? මැස්ලෝගේ ඉදිරිපත් කිරීම වලට නිශ්චිත ආකෘතියක් තිබෙන අතර ERG න්‍යායට නිශ්චිත ආකෘතියක් දක්නට නැත. නිශ්චිත ආකෘතියක් දක්නට නැත. නිශ්චිත ආකෘතියක් දක්නට නැත. ඊළඟට මැස්ලෝ ධූරාවලියේ දෙවෙනි විවේචනය මැස්ලෝ ධූරාවලියේ ඉදිරිපත් කිරීම වල මැස්ලෝ ධූරාවලියේ ඉදිරිපත් කිරීම වල පහළ මට්ටමේ අවශ්‍යතා හා ඉහළ මට්ටමේ අවශ්‍යතා වශයෙන් පහළ මට්ටමේ අවශ්‍යතා හා ඉහළ මට්ටමේ අවශ්‍යතා වශයෙන් අවශ්‍යතාවයන් කොටස් දෙකක් දක්නට ඇත. පහළ මට්ටමේ අවශ්‍යතා හා ඉහළ මට්ටමේ අවශ්‍යතා වශයෙන් කොටස් දෙකක් නැත්නම් වර්ග දෙකක් දක්නට ඇත. නමුත් ERG න්‍යායයේ එවැන්නක් දක්නට නැත. ERG න්‍යායයේ එවැන්නක් දක්නට නැහැ. ERG න්‍යායයේ තියෙන්නේ මෙයාගේ කොටස් තුන මේ කොටස් පහ කොටස් තුනකට ඉදිරිපත් කිරීම විතරයි. ඊළඟට මැස්ලෝගේ ධූරාවලිය ගත්තාම ඊළඟ මේ වෙනස්කම තමයි මැස්ලෝගේ ධූරාවලිය මැස්ලෝ ධූරාවලියේ ඉදිරිපත් කිරීම අනුපිළිවෙල ගතයි බාන ස්ටෙප් බයි යන්නේ. නමුත් ERG න්‍යායයේ එවැනි අනුපිළිවෙල ගත බවක් දකින්න නැහැ. ඔන්න ඔය විදිහට අපිට විවේචන ටිකක් ඉදිරිපත් කරගන්න පුළුවන්. අසමානකම් ඉදිරිපත් කරගන්න පුළුවන්. දැන් ඒවත් පොඩ්ඩක් බලන්න. එහෙනම් ඒ විශේෂයෙන් මේ දැන් විභාගයට ඇහුවොත් එහෙම අවශ්‍යතා ධූරාවලිය හා ERG න්‍යාය අතර තිබෙන වෙනස්කම් මොනවාද? කිසි කතාවක් නැහැ මේ ආකෘතිය ඇඳනා. මෙතන අවශ්‍යතා ධූරාවලිය ERG න්‍යාය කියලා තියෙන්නේ.
මේ දෙක ඇඳනම් හොඳටම ප්‍රමාණ. ආය 아무තු දෙයක් ඕනේ නැහැ. එතනම තියෙනවා. ඊළඟට බලමු අපි තව න්‍යායක්. මේ අවිපීර්ණ ගැන අදහස් දක්වපු කෙනෙක් ඉන්නවා. ෆ්‍රෙඩරික් හර්ස්බර්ග් කියලා පුද්ගලෙක්. ෆ්‍රෙඩරික් හර්ස්බර්ග්. එයා ඉදිරිපත් කරන්නේ මොන න්‍යායද? ද්විසාධක න්‍යාය. two factor theory කියන එක. හැබැයි ටිකක් මේ න්‍යාය විවේචනාත්මක හා සංකීර්ණ බවකින් යුක්තයි. බැලු බැලමට දැන් මැස්ලෝ දූරාවලිය ERG න්‍යාය ක්ලේටන් ඇල්ඩර්ෆර්ගේ. නමුත් ඊට වඩා මෙයාගේ මේ තියෙන ඉදිරිපත් කිරීම ටිකක් ගැටලු සහගතයි. නමුත් ගොඩක් විභාගවලත් අහලා තියෙන දෙයක්. නෑ පොඩ්ඩක් බලමු ඒකත් කතා කරගෙන යන්න. කියන්නේ යාගේ ඉදිරිපත් කිරීමේ තර්කය හරි. නමුත් එයා ඉදිරිපත් කරන ආකෘතියේ තිබෙන ගැටලු තමයි ගොඩක් වෙලාට තියෙන්නේ. පොඩි ආකෘතියක් ඔබටත් මම ඉදිරිපත් කළා ඇති. ද්විසාධක න්‍යාය ෆ්‍රෙඩරික් හර්ස්බර්ග් විසින් ඉදිරිපත් කරන ලද්දේ මැස්ලෝගේ න්‍යාය තවදුරටත් ඉදිරියට ගෙන යාමක් ලෙස මේ න්‍යාය පැහැදිලි කිරීම සඳහා ඔහු විසින් සලකා බලනු ලැබුවේ සංවිධානවල සේවකයන්ට කුමන අවශ්‍යතා තිබේද යන්නයි. ඒ කියන්නේ මැස්ලෝගේ න්‍යාය තවදුරටත් ඉදිරියට ගෙන යන්න ෆ්‍රෙඩරික් හර්ස්බර්ග් මේක ඉදිරිපත් කරා. ඉතින් ඇත්තට මේක විවේචනයන්ගේ ප්‍රතිඵලයක් තමයි. නේද? මැස්ලෝ වට කරගෙන අනිත් අය විවේචනය කරා. කවුද? ඇල්ඩර්ෆර්ුත් එකයි හර්ස්බර්ගුත් එකයි. දෙන්නම කරලා තියෙන එකම දේ. කරලා සංවිධානවල සේවකයන්ට කුමන අවශ්‍යතා තියෙනවද කියලා පැහැදිලි කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒකෙදි සංවිධාන 9ක ඉංජිනේරුවරු ගණකාධිකාරීවරු වගේ 200ක් පමණ පරීක්ෂණයට අරන් තිනවා. හැබැයි මේ ඔක්කොම විධායක නිලධාරීන්. වරහන් ඇතුලේ දාලා තියාගන්න විධායක නිලධාරීන්. අන්න එතන තමයි ෆ්‍රෙඩරික් හර්ස්බර්ග් වරද්දගත්ත තැන. ඇයි ඔබටම තේරෙන්නේ බෑනේ. ආයතනයක තමන්ගේ පරීක්ෂණයට නියදිය තෝරගන්නකොට නියදුන් දෝෂය එතනම තියෙනවා. මේ අරන් තියෙන ඉංජිනේරු ගණකාධිකාරී. ඒතකොට යම්කිසි මධ්‍ය මට්ටමක හා ඉහළ මට්ටමක පිරිසක්. හැබැයි ඔබම කල්පනා කරලා බලන්න ආයතනයක වැඩ කරන සේවකයන් ගත්තාම විධායක නිලධාරියේ ශ්‍රේණියේ ඉන්න සේවකයන්ගේ උවමනා අවශ්‍යතාවත් මධ්‍ය මට්ටමේ ඉන්න සේවකයන්ගේ උවමනා අවශ්‍යතාවත් පහළ මට්ටමේ ඉන්න සේවකයන්ගේ උවමනා අවශ්‍යතාවත් සමානද? නෑනේ. වෙනස්නේ. කෙනෙක් හැන්දෑවට වැඩ කරලා යනකොට අපි තුමු සුළු සේවකයා පේමන්ට් එකේ පොලෙන් නැත්නම් පේමන්ට් පදික වෙලෙන්දා මේ ඉන්න කෙනෙක්ගෙන් තමන්ගේ ගෙදරට අවශ්‍යතාවය තියෙන දේ අරන් යනවා. මධ්‍ය ආදායමක් තියෙන කෙනෙක් සාමාන්‍ය කඩේකින් අරගෙන යනවා. ඉහළ ආදායමක් තියෙන කෙනෙක් ගෙදර යන ගමන් සුපර් මාකට් එකකින් අරගෙන යනවා. එතකොට මේ තුන් දෙනාම ගෙනිච්ච එකම උවමනා අවශ්‍යතාවය ඉටු කරගන්න එකම දේ වෙන්න පුළුවන්. අපි හිතමු අල 500 අල කිලෝ එකක් වෙන්න පුළුවන්. නමුත් අල කිලෝ එක ගත්ත තැන් අනුව පුද්ගලයන්ගේ ආදායම් මට්ටම් රුචිය තෘප්ති මට්ටම් වෙනස්. හරිද? ඒ චර්යාවන් වෙනස්. ඒ හින්දා හර්ස්බර්ග් නිකම් පටන් ගන්නකොට විවේචනයක් ඇති කර ගන්නවා. මොකද ගණකාධිකාරීවරු ඉංජිනේරුවරු වගේ 200ක් කරලා කරන නිගමනය සාමාන්‍ය සේවකයන් ලවා කරන පරීක්ෂණයේ ප්‍රතිඵල වලට වඩා වෙනස් නිසා. මොකද ඒ මිම්මෙන් අනිත් ඒවා මනින්න බෑ. ඒ නිසා ඒ අනුව වඩාත් කැමැති දේ අවිපීර්ණ සාධක ලෙසත් වඩාත් අකමැති දේ සෞඛ්‍ය සාධක ලෙසත් හඳුන්වලා දීලා තිනවා. ආකෘතිය දාලා තියෙනවා. ඒක ඔබ පොඩ්ඩක් අවබෝධ කරගන්න උත්සාහ කරන්න. මොකද ඔබත් යම් දෙයක් කරන්න හොඳේ. අපි පන්ති කාමරයක් තුල කරනවා වගේ නෙමෙයිනේ. ඒ හින්දා ඔබත් නිවස තුල සිටගෙන නිරෝධායනයට ලක් වෙමින් නම් ඉන්නේ. ඒ ඉන්න ගමන් මේ වැඩත් පොඩ්ඩක් බලන්න. පොඩ්ඩක් දැන් මනස වේසන්නත් පුළුවන් කමක් ඇති වෙන්න ඕනේනේ. නේද? එහෙනම් ගෙදරින් කණ්ඩ හම්බ වෙනවා නම් කකා බිබි පොඩ්ඩක් මේව කල්පනා කරලා බලන්න. සෞඛ්‍ය සාධක මේට අයත් වන සාධක අතර, ඒ කියන්නේ මේ හර්ස්බර්ග් ඉදිරිපත් කිරීම කොටස් දෙකයි හයිජීන් ෆැක්ටර්, මොටිවේෂන් ෆැක්ටර්ස් කියලා. හයිජීන් ෆැක්ටර් වලට අපි කියන්නේ සෞඛ්‍ය සාධක කියලා. එතන ලියා ගන්න සෞඛ්‍ය සාධක. දැන් සමහර කියයි සෞඛ්‍ය නම් හෙල්ත් නේ කියලා. හෙල්ත් නෙමෙයි මේකට තියෙන තාක්ෂණික වචනේ හයිජීන් ෆැක්ටර්.
මේකට තව මේ ස්වස්ථතා සාධක කියන වචනේත් නැත්නම් ස්වස්ථතාවය කියන වචනේත් පාවිච්චි කරලා තියෙනවා. පාවිච්චි කරන්න පුළුවන්. ඔබට ඕන නම් මේ වචනේත් දාන්න ස්වස්ථතාවය. එහෙම නැත්නම් හයිජීන් ෆැක්ටර් කියන්නේ සෞඛ්‍ය සාධක කියන එක. අනික් පැත්තේ තියෙන්නේ මොටිවේෂන් ෆැක්ටර්. ඒකට අපි යොදාගන්නේ මොකද්ද? අභිපේරණය කියන එක යොදා ගන්න. අභිපේරණ සාධක. ඒ අනුව තමයි ඔහු ඉදිරිපත් කිරීම කළා තියෙන්නේ. සෞඛ්‍ය සාධක වලට අයත් වෙන දේවල් තමයි බලන්න. සංවිධානයේ ප්‍රතිපත්තියයි පරිපාලනය. දැන් ඔබ කල්පනා කරලා බලන්න. ඔබ වැඩ කරන ආයතනයේ ප්‍රතිපත්තිය පරිපාලනයේ ශක්තිමත් නම් මොකද? හොඳයි. රැකියාව ස්ථිරයි අපි සැටිස්. ප්‍රතිපත්ති දැඩි නම් පරිපාලනයේ දැඩි නම් අන්න අප තුළ ඇති වෙනවා මොකද්ද? අනබිපේරණය, ඩිමෝටිවේෂන් එක. හරි? ඊට සුපරීක්ෂක අතර තිබෙන සම්බන්ධතාව. සුපරීක්ෂකවරුන් අතර සම්බන්ධතාවය. ඒක ගොඩක් දැඩි නම්, මේක දුර්වල නම් ඔන්න තියෙන ප්‍රශ්න. වැඩවල తත්වය, කරන වැඩේ ගුණත්වය. ගෙමුන් ලබන වැටුප වැදගත්ම දේ ඒකයි. ගෙමුන් ලබන වැටුප හා වේතන. ඒක අපිට හොඳ මට්ටමක තියෙනවා නම් හොඳයි. ඒක නැත්තම් ඔන්න අපි අප්තෘප්තියටපත් වෙනවා. රැකියාවේ අස්ථාවරත්වය. දැන් ස්ථිරත්වයක් තියෙනවා නම් හොඳයි. ආරක්ෂාව අස්ථාවරත්වයක් තියෙනවා නම් අන්න කඩා වැටෙනවා. නිතරම කරන හැම වැඩක්ම අධීක්ෂණය කරනවා නම් අන්න අපිට ගැටලුවක් ඇති වෙනවා. මේ මොන මලිලවද මන් දන්නේ ඕන වෙලාවක බැලුවොත් ඕනේ දේ එපාදී හැමදේම ඇඟිලි ගන්නවා. તો මිනිස්සුන්ට අන්න අප්තෘප්තිය. නමුත් අධීක්ෂණය බොහොම සීමිතව නම් සිද්ධ වෙන්නේ අවශ්‍ය තැන්වලදී පමණක් නම් අන්න තියෙනවා අපිට තෘප්තිය. ඊළඟට අභිපේරණ සාධක ඒ අනුව කරනු ලබන රැකියාවේ වගකීම් වල ස්වභාවය වගකීම් වැඩි නම් අප්තෘප්තිය වැඩි වගකීම් අඩු නම් අප්තෘප්තිය අඩුයි. අභියෝග වලට මුහුණ දෙන්න තියෙන අවස්ථාව අඩු නම් තෘප්තිය වැඩි තියෙන අවස්ථාව වැඩි නම් ඔන්න අප්තෘප්තිය ඇති වෙනවා. උසස් වීම ලබා දීමට තියෙන අවස්ථාව වැඩි නම් තෘප්තිය තියෙනවා නැත්නම් අප්තෘප්තිය. සමාජ පිළිගැනීම තියෙනවා නම් තෘප්තිමත් නැත්නම් අප්තෘප්තිමත්. උසස් වීම ලබා ගන්න පුළුවන් නම් වර්ධනය කියන්නේ අන්න ඒකයි. අපිට තෘප්ති අවස්ථාවක් තියෙනවා නැත්නම් අප්තෘප්තිය ඇති වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඉදිරිපත් කිරීම දෙකක් හර්ස්බර්ග් විසින් ඉදිරිපත් කළා තියෙනවා. ඒ නිසා අදට මේ පාඩම මම මෙතනින් දැනට తాවකාලිකව නවත්වනවා. ඉදිරි වැඩසටහනකදී මේ හර්ස්බර්ග් න්‍යායයේ ප්‍රයෝජන 14 වෙනි පිටුවේ ඉඳලා ඔබ වෙත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට සුබ දවසක්.